හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයත් එක්කයි දුවේ පුතේ ඔබ එකතු වෙලා ඉන්නේ. මේ වුණත් අපි 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ දෙවන කොටස විශේෂයෙන්ම ආහාර පරිරක්ෂණ ශිල්ප ක්‍රම පිළිබඳවයි දුවේ පුතේ කතා කරමින් ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ අද එතන සිට ආරම්භ කරන්න විශේෂයෙන්ම අපි බලමු මේ විසිරි වියලනයේ මගින් කිරිපිටි සාදා ගන්න අයුරු. ඔබට මතකයි මේ විසිරි වියලනයේ සඳහා ස්ප්‍රේ ඩ්‍රයර් කියන උපකරණය භාවිතා කරලා දරුවනේ ඇටෝමයිසරේ කියන කොටස එහෙම මතක ඇති ඔබට. මේ දියර කිරි මතින් අපි පුතේ උණුසුම් වායු ධාරාවක් යවලා දුවේ පුතේ ඔබට මතක ඇති මේ කිරි දියර වශයෙන් තියෙන කිරි බිඳිති බවට කඩලා දුවේ පුතේ මේක කිරිපිටි නිෂ්පාදනය කරනවා දියර කිරි වලින් පිටි කිරි පිටිකල කිරි නිෂ්පාදනය සිදු කරන ආකාරය. ඒ වගේම ඔබට මතක ඇති මේ විසිරි වියලනයේ යොදා ගැනීමෙන් බිත්තර පවුඩර් නිෂ්පාදනයත් අපි සිදු කරා. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි බලමු මේ විසිරි වියලීම මගින් කොහොමද කිරිපිටි සාදා ගන්න ආකාරය පොඩ්ඩක් බලමු පුතේ. මේ බලන්න. අපි මුලින්ම වැඩි පීඩනයක් සහිතව කිරි නලයක් දිගේ බඳුන වෙත එවීම සිදු කරනවා පුතේ මේ උපකරණය. කිරි බඳුන වෙත එවීම සිදු කරනවා දුවේ පුතේ විශේෂයෙන්ම මේ වැඩි පීඩනයක් සහිතව කිරි නලයක් දිගේ බඳුන වෙත එවීමයි පුතේ මුලින්ම සිදු කරන්නේ. ඊට පස්සේ පුතේ කුටීරය තුලට යොමු වන නලය කෙළවර ඇති කුඩා නැසිනි වලින් පුතේ මේ කිරි දියර කිරි පුතේ කුඩා බිඳිති බවට විසිරවා හරිනවා. ඒක තමයි අපි ස්ප්‍රේයින් කියලා කියන්නේ පුතේ ස්ප්‍රේයින් කරනවා. ඊට පස්සේ පුතේ මේකෙදි අපි දන්නවා මේ හරහා උණුසුම් වාත ධාරාවක් උණුසුම් වායු ධාරාවක් යැවීම මගින් පුතේ මොකද කරන්නේ මේ බිඳිති වල කුඩා මේ කිරි බිඳිති වල තියෙන ජලය පුතේ වාෂ්ප කරලා යවනවා. හරි. උණුසුම් වාත ධාරාවක් යැවීමෙන් කිරිවල ඇති ජලය වාෂ්ප කරලා ඉවත් කරනවා. කිරිවල අන්තර්ගතව තියෙන ජලයේ මේ කුඩා බිඳිති වල අන්තර්ගතව තියෙන ජලයේ පුතේ මේ හරහා යැවෙන උණුසුම් වාත ධාරාවක් උණුසුම් වායු ධාරාවක් මගින් පුතේ මේ කිරිවල තියෙන ජලය වාෂ්ප කරලා ඉවත් කරලා හරිනවා. ඒකයි පුතේ පියවරෙන් කරන්නේ. උණුසුම් වාත ධාරාවක් සැපීම මගින් කිරිවල ඇති ජලය වාෂ්ප කරලා ඉවත් කරනවා පුතේ. ඒ අනුව පුතේ මේ කිරි බිඳිති පහළට වැටෙනකොට අර බිඳිති ලෙස කැඩිලා වෙන් වුණු පුතේ දියර කිරි බිඳිති විදිහට වෙන් වුණානේ පුතේ ස්ප්‍රේයින් වුණානේ. එතකොට පුතේ මේ කිරි බිඳිති පහළට වැටෙනකොට ජලය වාෂ්ප වෙලා වියලි කිරිපිටි බවට පත් වෙලා පතුලේ තැම්පත් වෙනවා පුතේ. මේ ආකාරයට මේ බිඳිති හරහා උණුසුම් වායු ධාරාවක් ගමන් කිරීම මගින් පුතේ මේ කිරි බිඳිති වල තියෙන ජලය වාෂ්ප වෙලා ඉවත් වෙලා යනකොට පුතේ මේ බිඳිති පුතේ එම කිරි බිඳිති පහළට වැටෙන විට පුතේ ජලය වාෂ්ප වෙලා කිරි බිඳිති වල තිබුණු ජලය වාෂ්ප වෙලා ඉවත් වෙලා ගිහිල්ලා පුතේ වියලි කිරි පිටි බවට පත් වෙලා තමයි මේවා පතුලේ තැම්පත් වෙන්නේ උපකරණේ. රයිට් මොනවා බවටද පුතේ වියලි කිරි පිටි බවට පත් වී තමයි පුතේ පතුලේ තැම්පත් වෙන්නේ. මේ බලන්න එම කිරි බිඳිති පහළට වැටෙන විට ජලයේ වාෂ්ප වී වියලි කිරිපිටි බවට පත් වී පතුලේ තැම්පත් වීම සිදු වෙනවා පුතේ. අනතුරුව මේ පහළ කොටසේ ඇති බඳුනෙන් පුතේ කිරිපිටි එකතු කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ උපකරණයේ පහළ කොටසේ තියෙන බඳුනෙන් පුතේ උපකරණයේ පහළ කොටසේ තියෙන බඳුනෙන් පුතේ කිරිපිටි එකතු කර ගැනීම සිදු කරනු ලබනවා. රයිට් අපි මේ විසිරි වියලනයේ මගින් කිරිපිටි නිෂ්පාදනයයි පුතේ කතා කරේ. රයිට් දියර කිරි මගින් කිරිපිටි නිෂ්පාදනය කර ගැනීම බලන්නකො පුතේ ඒකත් මේ පරිරක්ෂණ ක්‍රමයක්. අපි දන්නවා කිරි මේ දියර කිරි කල් තබා ගන්නවට වඩා පුතේ වැඩි කාලයක් අපිට මේ කිරිවල තියෙන ජලය වාෂ්ප කරලා ඉවත් කරලා හැරලා මේවා කිරි පිටි බවට පුතේ පත් කරලා අපිට වැඩි කාලයක් ගබඩා කරලා වියලි සිසිල් ස්ථානයක මේවා ගබඩා කරලා තියලා දීර්ඝ කාලයක් වැඩි කාලයක් තියාගන්න පුළුවන් පුතේ. එමගින් මේ දියර කිරි සංරක්ෂණය නැත්නම් අපි කියනවා පරිරක්ෂණයේ ක්‍රියාවලිය සිදු කරන්න හැකියාව ලැබෙනවා පුතේ. අපි කතා කරේ මේ විසිරි වියලීම මගින් පුතේ කිරිපිටි සාදා ගන්නා ආකාරයයි. රයිට් අපි යමු ඉදිරියට. රයිට් බලමු පුතේ මේ ශුද්ධ තරංග නැත්නම් මයික්‍රෝවේව් මගින් ආහාර වියලීම කරන්නේ කොහොමද කියලා පුතේ. මයික්‍රෝවේව් මගින් ශුද්ධ තරංග මගින් ආහාර වියලීම සිදු කරන ආකාරය බලමු පුතේ. මේ වියලීම කියන පරිරක්ෂණ ක්‍රමය ගැනයි පුතේ අපි කතා කරමින් ඉන්නේ. ඒ යටතේ අපි විසිරි වියලීම මගින් පුතේ
කිරිපිටි නිෂ්පාදනය ගැන කතා කරා දියර කිරි වලින් කිරිපිටි නිෂ්පාදනය. දැන් අපි බලන්න පුතේ මේ මයික්‍රෝවේව් බලන්නකො. මයික්‍රෝවේව් මගින් නැත්නම් ශුද්‍ර තරංග මගින් කොහොමද මේ ආහාර වියලීම සිදු කරන්නේ? මේ බලන්න පුතේ යන්ත්‍රයක් ශුද්‍ර තරංග මගින් නැත්නම් මයික්‍රෝවේව් මගින් ආහාර වියලීම සිදු කරන යන්ත්‍රයක් බලන්න පුතේ යන්ත්‍රය. රයිට් හරි. අපි බලමු පුතේ කොහොමද මේ ශුද්‍ර තරංග නැත්නම් මයික්‍රෝවේව් මගින් ආහාර වියලීම සිදු කරන ආකාරය අපි බලමු පුතේ. රයිට් ශුද්‍ර තරංග නැත්නම් මයික්‍රෝවේව් මගින් වියලීම සිදු කරන ආකාරය. පුතේ මේ මයික්‍රෝවේව් මගින් අපිට නැත්නම් මේ ශුද්‍ර තරංග මගින් පුතේ අපිට පුළුවන් එළවලු සහ පළතුරු වියලීම සිදු කරන්න පුළුවන්. මොනවද පුතේ? අපිට මේකෙදි උදාහරණයක් විදියට එළවලු සහ අපි ගමු වෙනත් වර්ණයක්. අපිට පුළුවන් පුතේ මේ ශුද්‍ර තරංග මගින් මයික්‍රෝවේව් මගින් පුතේ එළවලු සහ පළතුරු අපිට වේලා ගැනීම සිදු කරන්න පුළුවන්. ආශ්‍රිත විජලනය. ඊට පස්සේ අපි යනවා ආශ්‍රිත විජලනය නැත්නම් සාන්ද්‍රීකරණය කියන එකට පුතේ. තවත් හොඳ මාතෘකාවක්. ආශ්‍රිත විජලනය. රයිට්. අපි යනවා ආශ්‍රිත විජලනය. ආශ්‍රිත විජලනය එහෙම නැත්නම් පුතේ සාන්ද්‍රීකරණය කියන්නේ මොකක්ද කියලායි අපි බලන්න යන්නේ. මොකක්ද පුතේ අපි බලන්න යන්නේ? ආශ්‍රිත විජලනය නැත්නම් සාන්ද්‍රීකරණය පුතේ. ආහාර සාන්ද්‍ර ද්‍රාවණවල බහාලීම. රයිට්. පැණි ද්‍රාවණවල නේද පුතේ ලුණු ද්‍රාවණවල අපිට පුළුවන් ආහාර ද්‍රව්‍ය සාන්ද්‍ර ද්‍රාවණයක ගිල්ලූ වහාම පුතේ අපි දන්නවා ආහාරයක් සාන්ද්‍ර ද්‍රාවණයක ගිල්ලුවට පස්සේ පුතේ අපි දන්නවා සාන්ද්‍ර ද්‍රාවණයක් කියන්නේ සාන්ද්‍ර ද්‍රාවණයේ ජල විභවය අඩුයි. ආහාරයේ ජල විභවය වැඩි. එහෙනම් මොකද වෙන්නේ පුතේ? ජල විභව වෙනසකට අනුව ආහාරයේ තියෙන ජලය මොකද වෙන්නේ? මේ බාහිර ද්‍රාවණයට මොකද්ද වෙන්නේ පුතේ? බාහිර ආශ්‍රිතය වෙනවා. ද්‍රාවණයේ ජල විභවයේ අඩුයිනේ පුතේ. ද්‍රාවණයේ සාන්ද්‍ර ද්‍රාවණයක් කියන්නේ ඒකනේ කොන්ක් සාන්ද්‍ර ද්‍රාවණයක්. අපි දැන් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ 198 සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය කියපුවාම ඒකේ අදහස තමයි ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ අම්ලය මිලිලීටර 98ක් පවතිනවා. එහෙනම් සාන්ද්‍ර ද්‍රාවණයක් කියපුවාම එයාගේ ජල විභවය අඩුයි. එවැනි සාන්ද්‍ර ද්‍රාවණයක ආහාරයක් ගිල්ලුවට පස්සේ අපි හොඳාකාරවම දන්නවද පුතේ ආහාරයේ ජල විභවය නැත්නම් ෂයි කියන එක වැඩි. ඒ නිසා ජල විභවයේ හැම විටම ජල විභවයේ වැඩි ස්ථානයක සිට ජල විභවයේ අඩු ස්ථානයක් දක්වායි පුතේ සිදුවෙන්නේ ගමන් කිරීම සිදුවෙන්නේ ජලයේ. රයිට්. එහෙනම් පුතේ ජල විභවයේ වැඩි ආහාරයේ ඉඳලා ජල විභවයේ අඩු මේ සාන්ද්‍ර ද්‍රාවණය කරා ජලය මොකද වෙන්නේ? බාහිරාශ්‍රිතය වෙනවා. ජලයේ බාහිරාශ්‍රිතය වෙනවා පුතේ. රයිට්. බලන්න පුතේ ආහාර ද්‍රව්‍ය සාන්ද්‍ර ද්‍රාවණයක ගිල්ලූ වහාම රයිට් ආහාරයේ ඇති ජලය බාහිර ද්‍රාවණයටත් බලන්න පුතේ ආහාරයේ තියෙන ජලය කොහාටද පුතේ? බාහිර ද්‍රාවණයටත්. ඒ වගේම ද්‍රාවණී ඇති ද්‍රව්‍ය කොහාටද පුතේ? ආහාරයටත් ගමන් කිරීම. අන්න බලන්න ගමන් කිරීම ආහාරයේ ජල සක්‍රීයතාව අඩු කිරීම ආශ්‍රිතී විජලනය නැත්නම් සාන්ද්‍රීකරණය නම් වේ. බලන්න පුතේ ජලයේ බාහිරාශ්‍රිතය වුණ ආහාරයේ තිබ්බ ජලයේ ද්‍රාවණයේ තිබ්බ ද්‍රව්‍ය මොකද උනේ? ආහාරය තුලට ගමන් කළා. එහෙනම් පුතේ මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි එමගින් මොකද වෙන්නේ? ආහාරයේ ජල සක්‍රීයතාවය අඩු වෙනවා. මේ ජල සක්‍රීයතාවයයි ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බලපාන. එහෙනම් බලන්න පුතේ හරිද? බලන්න පුතේ ආහාර ද්‍රව්‍ය සාන්ද්‍ර ද්‍රාවණයක ගිල්ලූ වහාම පැණි ද්‍රාවණයක ලුණු ශ්‍රීනි ද්‍රාවණයක සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක වෙන්න පුළුවන් පුතේ. සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් සාන්ද්‍ර පැණි ද්‍රාවණයක් වෙන්න පුළුවන් පුතේ. අතීතයේ පුතේ මස් වගේ දේවල් පරිරක්ෂණය කිරීම සඳහා පැණි ද්‍රාවණවල දැම්මේ පුතේ. රයිට්. එහෙනම් ආහාර ද්‍රව්‍ය සාන්ද්‍ර ද්‍රාවණයක ගිල්ලුව වහාම මොකද්ද පුතේ වෙන්නේ? ආහාරයේ තියෙන ජලයේ පුතේ බාහිර ද්‍රාවණයට මොකද වෙන්නේ? බාහිර ආශ්‍රිතය මගින් ආහාරයේ තියෙන ජලය බාහිර ද්‍රාවණයට පැමිණෙනවා පුතේ. මේ සාන්ද්‍ර ද්‍රාවණයට එනවා.
ජල විභව වෙනසකට අනුව. එතකොට මේ ද්‍රාවණයේ තියෙන ද්‍රව්‍ය පුතේ ආහාරයට ගමන් කරනවා. right සාන්ද්‍ර ද්‍රව්‍ය ආහාරයටත් ගමන් කිරීමෙන් මොකද වෙන්නේ පුතේ? ආහාරයේ ජල සක්‍රියතාවයේ අඩු කිරීම, ආශෘති විජලනය, එහෙම නැත්නම් පුතේ සාන්ද්‍රීකරණය නම් වේ කියලා අපිට කියන්න පුළුවන්. මේ ක්‍රමයේදී පුතේ බාහිර ආශෘතිය මගින් බාහිරින් ආහාරයේ මතට පැමිණෙන ක්ෂුද්‍ර ජීවීන්ද මොකද වෙන්නේ? විජලනය වීමෙන් විනාශ වෙනවා. මොකද ආහාරයේ තිබ්බ ජලය සාන්ද්‍ර ද්‍රාවණයට බාහිර ආශෘතිය වුණානේ පුතේ. බාහිර ආශෘතිය වුණානේ ආහාරයේ තිබ්බ ජලය ටික. එහෙනම් මේ ක්‍රමයේදී මේ බාහිර ආශෘතිය මගින් හරි බාහිරින් ආහාරයේ මතට පැමිණෙන ක්ෂුද්‍ර ජීවීනු right ආහාරයේ මතට එන ක්ෂුද්‍ර ජීවීන් මොකද වෙන්නේ? ආහාරයේ ජලය විභවය අඩු නිසා පුතේ විජලනය වීමෙන් ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා. ක්ෂුද්‍ර ජීවීන් විජලනය වීමෙන් විනාශ වෙනවා පුතේ. right මං හිතන්නේ දුවලා පුතාලට පැහැදිලි ආශෘති විජලනය නැත්නම් සාන්ද්‍රීකරණය. හරි. අපි ඊට පස්සේ යනවා පුතේ තවත් වැදගත් මාතෘකාවක් සිසිල් ජීවාණුහරණය නැත්නම් ප්‍රවිකිරණයට යනවා පුතේ අපි. විකිරණ මගින් ජීවාණුහරණය පුතේ නැත්නම් විකිරණය මගින්. මේකට සිසිල් ජීවාණුහරණය කියලා කියන්නේ නේද පුතේ? දැන් අපි අනිකුත් මේ ජීවාණුහරණ ක්‍රමවලදී තාපය භාවිතා කරලා කරන්නේ. මේකෙදි තාපය භාවිතා කිරීමක් සිදු නොවන නිසා තමයි පුතේ මේකට සිසිල් ජීවාණුහරණය කියලා කියන්නේ. right තාපය මගින් බලන්නකො ජීවාණුහරණය කරනවට වඩා 50%කටත් වඩා අඩු ප්‍රමාණයක ශක්ති ප්‍රමාණයක් තමයි පුතේ මේ සෝදා වැය වෙන්නේ. තාපය මගින් ජීවාණුහරණය කරනකොට වැඩි ශක්ති ප්‍රමාණයක් වැය වෙනෝනේ. තාපයේ ප්‍රමාණයක් වැඩි වෙනවා. දැන් මේක තාපය මගින් ජීවාණුහරණය කරන්නේ නැති නිසා තමයි මේ ජීවාණුහරණ ක්‍රියාවලියේ තාපය භාවිතා වෙන්නේ නැති නිසා තමයි කියන්නේ සිසිල් ජීවාණුහරණය කියලා. මේ ප්‍රවිකිරණේ නැත්තම් විකිරණ මගින් අපි ආහාර ජීවාණුහරණය කිරීම නේ පුතේ. අපි දන්නවා විශේෂයෙන්ම විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් නිකුත් වන කිරණ මගින් නේද පුතේ? ඔබ අහලා තිනවා මේ කිරණ ඇල්ෆා කිරණ ගහලා අහලා තිනවා, බීටා කිරණ ගැන අහලා තිනවා, ගැමා කිරණ ගැන අහලා තිනවා නේද පුතේ? එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ තියෙනකොට අපි කියනවා සමස්ථානික කියලා. CCM වල ඒ විදිහේ සමස්ථානික තියෙනවා නේද පුතේ? එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ පවතිනකොට අපි ඒවට කියනවා සමස්ථානික කියලා. මේ එවැනි මූලද්‍රව්‍ය වලින් පුතේ මේ විකිරණය කරනවා පුතේ. විකිරණශීලී කිරණ මගින් මේ කිරණ ආහාරය තුලින් ගමන් කිරීමට සැලැස්වීමෙන් ආහාරය තුල ශුද්ධ ජීවීන් විනාශ කිරීමක් තමයි පුතේ සිදු වෙන්නේ. අපි දන්නවා කල්නොත් දොළ පුතාලට අපි කියලා දීලා තිනවා මේකෙන් අපි දන්නවා සමහර දිලීර ආකාර ඊට්ස් ආකාර වගේම පුතේ වෛරස් වලට විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ සඳහා ප්‍රතිරෝධීතාවයක් සමහර ශුද්ධ ජීවීන් ගොඩනගා ගැනීමට ඉඩ තියෙනවා. ඒකේ ආවාස විදිහට අපිට කියන්න පුළුවන්. ජනතාව අතරින් මේ විකිරණ ක්‍රමවේද වලට විරෝධතා මතුවෙන්න පුළුවන් පුතේ. මූලිකව මේකේ වියදමක් යන අනිත් ක්‍රම වලට වඩා. right අරු ඒ වගේම සිසිල් ජීවාණුහරණයේ විදිහට මේක හඳුන්වන්නේ අපි තාපය භාවිතා කිරීමක් සිදු වෙන්නේ නැති නිසා මේකෙත් පුතේ ඩිස්ඇඩ්වාන්ටේජස් වගේම ඇඩ්වාන්ටේජස් කියන්නේ වාසි සහ අවාසි ඕනම ක්‍රමවේදයක තියෙනවා පුතේ. ඉතින් මේකත් ඒ ආකාරයට ආහාර පරිරක්ෂණය කිරීම සඳහා භාවිතා කරන තවත් ආහාර පරිරක්ෂණ ක්‍රමයක් තමයි පුතේ මේ සිසිල් ජීවාණුහරණය නැත්නම් ප්‍රවිකිරණය කියන එක. එහෙනම් පුතේ අපි ක්‍රමානුකූලව බලමු. කොහොමද මේ ප්‍රවිකිරණ ක්‍රියාවලිය සිදු වෙන්නේ? මොනවද මේ ආහාර පරිරක්ෂණයේ ප්‍රවිකිරණ ක්‍රමය තුල තියෙන වාසි සහ අවාසි පිළිබඳවත් අපි කතා කරන්න යනවා. ඒ ක්‍රියාවලිය සිදුවන ආකාරය සම්බන්ධයෙන් විශේෂයෙන් මේ වෙලාවේ දුවල පුතාලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරි විභාගවලදී මේ ප්‍රවිකිරණය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. ඒක නිසා අතිශයින්ම වැදගත් මේ පරිරක්ෂණ ක්‍රමයක් විදිහට පුතේ අපිට මේ ප්‍රවිකිරණය හඳුන්වන්න පුළුවන්. හොඳයි පුතේ අපි බලමු. එහෙනම් දරුවනේ බලන්න සිසිල් ජීවාණුහරණයේ නැත්නම් ප්‍රවිකිරණයේදී විකිරණ භාවිතයෙන් තමයි ආහාර පරිරක්ෂණය කරන්නේ. මොනවද පුතේ මේකෙදි භාවිතා කරන්නේ? පරිරක්ෂණය කිරීම සඳහා විකිරණ. අපි ඒකට කියනවා විකිරණ කියලා පුතේ. මේවා පුතේ අපි දන්නවා මූලද්‍රව්‍ය මගින් විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් තමයි පුතේ මේවා උදාහරණ. right අපි බලමු. විකිරණ භාවිතයෙන් ආහාර පරිරක්ෂණය සිදු කරන්න පුතේ. විකිරණ ශක්තිය මගින් ආහාරවලින් ශුද්ධ ජීවීන්ගේ ක්‍රියා නිෂේධනය කළා පුතේ ආහාර ජීවාණුහරණය සිදු කරනවා. ඒක නිසා තමයි පුතේ අපි මේක සිසිල් ජීවාණුහරණය නැත්නම් ප්‍රවිකිරණය කියලා කියන්නේ. right හරි අපි නැත්නම් සාමාන්‍යයෙන් මේ ජීවාණුහරණ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නේ තාපමය ප්‍රතිකාරණේ.
ඔබට මතක ඇති ජීවාණුහරණය සඳහා අපි සෙල්සියස් අංශක 100කට වඩා වැඩි උෂ්ණත්ව භාවිතා කරනවා. 121 සෙල්සියස් උෂ්ණත්වයක් භාවිතා කරා. මතකද අපි ජීවාණුහරණ ක්‍රියාවලියේදී පුතේ. ඉතින් ජීවාණුහරණයේදී අපි දන්නවා ශුද්‍රජීවීන් වගේම ශුද්‍රජීවීන්ගේ බීජාණු කියන සියල්ලම විනාශ කරලා දානවා පුතේ. ජීවාණුහරණයේදී. රයිට්. එතකොට එහෙනම් මතක තියාගන්න පුතේ ජීවාණුහරණය සිසිල් ජීවාණුහරණයක් කියන්නේ අපි ඔබට මතක ඇති දැන් මේක තවත් ජීවාණුහරණ ක්‍රමයක් අපි තාපය භාවිතා කරලා කරන තවත් ක්‍රමයක් විදිහට පැස්ටරීකරණය සිදු කළා. රයිට්. ඔබට මතක ඇති. ඒක නිසා මතක තියාගන්න මේ ජීවාණුහරණ ක්‍රියාවලිය සඳහා තාපය භාවිතා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. විකිරණ භාවිතයෙන් සිදු කරන ජීවාණුහරණ ක්‍රියාවලියක්. ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලිය නිෂේධනය කරනවා මේ විකිරණ මගින් ආහාර මතින්. එනම් මේ සඳහා විශේෂයෙන්ම මේ ක්‍රියාවලියට සිසිල් ජීවාණුහරණය කියලා කියන හේතුවක් තමයි පුතේ මෙහිදී තාපය භාවිතා කිරීමක් සිදු වෙන්නේ නැහැ පුතේ. විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් නිකුත් කරන මේ විකිරණ මගින් තමයි පුතේ මේ සඳහා භාවිතා කරන්නේ විකිරණ භාවිතා කරලායි පුතේ මේ ආහාර මත ඉන්න ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිෂේධනයට ලක් කිරීමක් සිදු කරන්නේ. අන්න ඒ නිසායි පුතේ මේක සිසිල් ජීවාණුහරණය කියන්නේ තාපේ භාවිතාවෙන් නැති නිසා තමයි මේ සදා සිසිල් ජීවාණුහරණය කියලා කියන්නේ පුතේ. විශේෂයෙන් මේ කහයි බහුවර්ණ මාදිරී ප්‍රශ්න වගේම ව්‍යුහගත මාදිරී ප්‍රශ්නවත් අහන්න පුළුවන් පුතේ. නිසා ප්‍රවිකිරණය සම්බන්ධයෙන් රචනා ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන් පුතේ. නිසා ඒක හොඳින් මතක තියාගන්න. හොඳට අධ්‍යයනය කරලා අවබෝධය තියාගන්න පුතේ. එහෙනම් පුතේ මේ විකිරණ ශක්තිය මගින් ආහාරවල කවුද ඉන්න ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියා නිෂේධනය කරලා ආහාර ජීවාණුහරණය කරනවා පුතේ. අන්න ඒක නිසා තමයි මේක අපි සිසිල් ජීවාණුහරණය නැත්නම් ප්‍රවිකිරණයේ විදියට හඳුන්වන්නේ. මේ විකිරණය මගින් පරිරක්ෂණය කරන්න පුළුවන් ආහාර වර්ග ටික බලමු පුතේ අපි. ප්‍රවිකිරණය මගින් නැත්නම් සිසිල් ජීවාණුහරණය මගින් පරිරක්ෂණය කරන්න පුළුවන් ආහාර වර්ග තියෙනවා පුතේ බලන්න. නැවුම්, එළවලු හා පළතුරු පුතේ. බිත්තර, ක්‍රස්ටේෂියාවන්, ඉස්සෝ පොකිරිස්සෝ වගේ කට්ටිය පුතේ ආත්‍රපෝඩා වංශයට අයත් කට්ටිය තමයි පුතේ ක්‍රස්ටේෂියාවන් කියන්නේ. රයිට්. ආත්‍රපෝඩා සන්ධිපාදකයන් අයත් වන වංශයේම කාණ්ඩයක් විදිහට අපිට මේ ක්‍රස්ටේෂියාවන් හඳුන්වන්න පුළුවන් පුතේ. රයිට්. ක්‍රස්ටේෂියා ඉස්සෝ පොකිරිස්සෝ හිතන්නේ ක්‍රස්ටේෂියාවන් පුතේ. ඉස්සන් පොකිරිස්සන් හරිනේ මේ විදිහට මෙතනත් සඳහන් වෙලා තියෙනවා. ඉස්සන් සහ පොකිරිස්සන් තමයි තියෙන්නේ. එහෙනම් නැවුම්, එළවලු හා පළතුරු, බිත්තර, ක්‍රස්ටේෂියාවන් අපිට විකිරණය මගින් පරිරක්ෂණය කරන්න පුළුවන් ආහාර වර්ග ටිකක් පුතේ සඳහන් කරේ නැවුම්, එළවලු හා පළතුරු, බිත්තර, ක්‍රස්ටේෂියාවන්. රයිට්. කවුද පුතේ ක්‍රස්ටේෂියාවන්ට අයිති තියෙන ඉස්සන් සහ පොකිරිස්සන් අපිට සඳහන් කරන්න පුළුවන් පුතේ ක්‍රස්ටේෂියාවන්ට අයිති වෙන සතුන් මේ ජීවීන් විදියට පුතේ. හොඳයි දරුවනේ. රයිට්. අපි යමු ඉදිරියට. හරි පුතේ. එතකොට මේ අස්ථායි මූලද්‍රව්‍ය මගින් පිට කරන රසායනික කිරණ වර්ග තුනක් විදිහට පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා පුතේ ඇල්ෆා, බීටා, ගැමා. මේ කිරණ ගැන ඔබ අහලා ඇති පුතේ. සාමාන්‍ය පෙළදීත් අහලා ඇති ඔබ. මේ කිරණ ගැන පුතේ. ඇල්ෆා, බීටා, ගැමා කිරණ ගැන අහලා ඇති පුතේ. මේගොල්ලෝ විකිරණශීලී කිරණ නේද පුතේ? මේ කිරණ ගැන ඔබ අහලා ඇති පුතේ. අස්ථායි මූලද්‍රව්‍ය වලින් මගින් පිට කරනු ලබන රසායනික කිරණ වර්ග තුනක් විදිහට පුතේ අපිට මේ ඇල්ෆා, බීටා සහ ගැමා හඳුන්වන්න පුළුවන්. ඇල්ෆා ටිකක් වෙනවා නේ පුතේ. ඇල්ෆා කිරණ, බීටා කිරණ, ගැමා කිරණ හඳුන්වන්න පුළුවන් පුතේ. රයිට්. හරි. මේ බලන්න. මේවා අස්ථායි මූලද්‍රව්‍ය මගින් පිට කරනු ලබන රසායනික කිරණ වර්ග තුනක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. කවුද? ඇල්ෆා, බීටා, ගැමා දක්වන්න පුළුවන්. රයිට්. හරි. එතකොට මේ කිරණ අතුරින් පුතේ සත්‍ය වශයෙන්ම ඇත්තටම කිරණයක් ලෙස දැක්වෙන්නේ ස්කන්ධයක් නොමැති. රයිට්. එහෙත් අයනීකාරක බලයක් හා විනිවිද යාමේ බලයක් සහිත ශක්තියින්නේ. අන්න බලන්න පුතේ. අයනීකරණ ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ විනිවිද යාමේ හැකියාවක් තියෙනවා ඒගොල්ලොන්ට. ඔබට මතක ඇති අර අපි විශේෂයෙන්ම අර රදර්ෆර්ඩ්ගේ පරීක්ෂාව කරනකොට රන්පත්‍ර පරීක්ෂාව රයිට් සාමාන්‍ය පෙළ රසායන විද්‍යාවටත් ඔබ ඉගෙන ගන්න ඇති පුතේ.
තුනී රන් පත්‍රයක් මතින් ඇල්ෆා කිරණ වැදීමට සලස්සපු එක මතක ඇති ඔබට. right? අර නියෂ්ටියේ තියෙන අනෙකුත් නියෂ්ටියේ තියෙන අනෙකුත් අපිට දැන් අපි දැන් පරමාණු වල තියෙන පරමාණු වල තියෙන අයන වර්ග ගැන අපිට අපි තහවුරු කරගන්න යද්දී නේද පුතේ මේ ඉලෙක්ට්‍රෝන වලට අමතරව ඔබට මතක ඇති මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියලා තවත් විශේෂ දෙකක් අඳුරගන්න පරීක්ෂණ සිදු කරා පුතේනේ. කලාතුරකින් කිරණයක් අර ගමන් කරපු ආකාරය සහ වැඩි ප්‍රමාණයක් අර න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටියේ වෙනම නේද ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියලා කියන විශේෂ වර්ග දෙකක් තියෙනවා නේද පුතේ. ඉතින් අයන ඒ තියෙනවා කියන ආකාරය පිළිබඳව ඔබ රසායන විද්‍යාවේදී සාමාන්‍ය පෙළට ඉගෙන ගන්න තියෙන අපිට මතක ඇති. එතනදී ඔබට මතක ඇති මේ රන් පත්‍ර පරීක්ෂාවේදී මේ තුනී රන් පත්‍රයක් තුළට මේ ඇල්ෆා කිරණ තුලින් කිරණ වැදීමට සලස්සනවා. right? එතකොට පුතේ විශේෂයෙන් කියන්න ඕනේ මේවා අස්ථායි මූලද්‍රව්‍ය මගින් තමයි මේ කිරණ පිට කරන්නේ. right? ඇල්ෆා කිරණ, ගැමා කිරණ, බීටා කිරණ වගේ දේවල්. right? එතකොට මේවාට හැකියාවක් තියෙනවා පුතේ විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. බිත්තියක් කරා වුණත් ගමන් කරන්න පුළුවන්. X කිරණ මතක තියාගන්න X කිරණ මතකද ඔබට? X කිරණ ඡායාරූපයක් අපි ඡායාරූප අපි දැන් ඝන ස්පටිකයකට X කිරණ වැදීමට සලස්වා සාමාන්‍ය දේ මෙහෙම කිව්වොත් ඔබට මේක පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපේ ශාරීරික කොටසක අස්තියක් බිඳලා හරි මොකක් හරි බලා ගන්න අවශ්‍ය වුණොත් නැත්තම් අපි අපිට පෙනහළු වල තියෙන තත්ත්වය පිළිබඳව නැත්තම් අපිට පරීක්ෂාවක් කරගන්න අවශ්‍ය වුණොත් මේ එක්ස්රේ පරීක්ෂාවක් නැත්තම් දතක යම් කිසි ආබාධයක් දතක යම් කිසි තියෙනවා නම් වෛද්‍යවරයාට ඒක මතු පිටින් බලලා තීරණය කරන්න බෑ නම් එයා මේකේ එක්ස්රේ එකක් අරන් එන්න කියනවා. එක්ස් කිරණ ඡායාරූපයක් අරන් එන්න කියනවා. එතනදී මේ ඝන ස්පටිකයකට එක්ස් කිරණ වැදීමට සලස්වා පුතේ ඒක අර ඡායාරූප තහඩුවක් මත එක්ස්රේ කාඩ් එකක් මතම ඒකේ අපිට අරවා වැදීමට සැලැස්වීමෙන් මේ ස්ථානවල තියෙන රෝගාබාධය අපිට අඳුර ගන්න පුළුවන්. කොන්දේ, පිටේ, කකුලේ අස්තියක් බිඳිලා තියෙනවද කියලා බලන්න පුළුවන්. දතක මොකද වෙලා තියෙන්නේ කියන එක බලන්න පුළුවන්. ඒ දත මොකද වෙලා තියෙන්නේ? ඒ දතේ නර්ව්ස් වලටම මේක ගිහිල්ලාද තියෙන්නේ? දතේ යම් කිසි විදීමක් තියෙනවද? නැත්තම් ඒකේ මොකද දතේ තත්ත්වය කියන එක පිළිබඳව පුතේ මේ නරක් වීම සම්බන්ධයෙන් දතක එක්ස් කිරණ පරීක්ෂණයක් කරලා ඒ දත හරහා ඒ ඝන ස්පටිකයකට එක්ස් කිරණ වැදීමට සලස්වා ඒක ඡායාරූප තහඩුවක් මතට එතනින් එන එක අපි ලබා ගත්තොත් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒකත් විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් තමයි එකක් සිදු වෙන්නේ මේ එක්ස් කිරණ මගින් නිකුත් වීම. ඉතින් මේවා අපි දන්නවා විශේෂයෙන්ම විකිරණ වලට නිරාවරණය වීම මගින් ශරීරය තුල අපිට යම් රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. මාරි කියුරි මැතිනියත් මතකද ඔබට නේද? මාරි කියුරි මැතිනිය මේ විකිරණශීලී මූලද්‍රව්‍ය හොයාගත්ත එතුමියත් නිතරම මේවත් එක්ක වැඩ කරලා අඩු ජීවිතයේ අඩු වයසින් ජීවිතෙන් සමුගන්න සිදු වුණෙත් මේ විකිරණ වලට නිරාවරණය වීම නිසා. right? විකිරණශීලී මූලද්‍රව්‍ය හොයා ගැනීම සම්බන්ධයෙන් එතුමියට ගෞරව සම්මාන හම්බුණා දීපුති දරුවනේ ඔබ දන්නවා විශේෂයෙන්ම නොබෙල් ත්‍යාගය පවා හම්බුණා. ඉතින් එයාගේ ජීවිතය අකාලේ සමුගන්න උනේත් මේ යා නිතරම මේ විකිරණශීලී ද්‍රව්‍ය එයාගේ කෝට් එකේ මේ සාක්කුවල පවා දාගෙන වැඩ කරනකොට ඒ ගැන වැඩි තැකීමක් නැතුව වැඩ කරලා ඒ විකිරණ වලට පාත්ත වීමම තමයි යාට ජීවිත රෝගී තත්වයකටපත් වෙලා ජීවිතය සමුගන්න උනේත්. ඉතින් මේ ආකාරයට මේ විකිරණ වලට පාත්‍ර වුණොත් සමහර මේවට ඒ වගේ රෙඩ් ප්‍රමාණයක් තියෙනවා. ඒවා රෙඩ් ප්‍රමාණයට වැඩිපුර පාත්‍ර වීමෙන් ශනිකව මරණය පාවන සිද්ධ වෙන්න පුළුවන්. දිනකින් මාසකින් සතියකින් ඉතින් එක දවසකින් මේ ශනිකව මරණයට ලක් වෙන්නත් පුළුවන් මේ විකිරණශීලී විකිරණ වලට ඒ රෙඩ් අදාළ රෙඩ් ප්‍රමාණයට අදාළ ප්‍රමාණයට වඩා පාත්‍ර වීමෙන් මරණය පවා ශනික මරණය පවා සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විකිරණ භාවිතා කරලා අපිට ආහාරයේ තියෙන ශුද්ධ ජීවීන් නිෂේධනය කරගන්න පුළුවන් පුතේ විකිරණ භාවිතා කරලා. ඒකෙදි තාපය භාවිතා නොවන නිසා තමයි ඒකට සිසිල් ජීවාණුහරණය කියලා කිව්වේ. right? අපි බලමු. එතකොට මේ කිරණ අතරින් සත්‍ය වශයෙන්ම කිරණයක් විදිහට දැක්වෙන්නේ පුතේ right? ස්කන්ධයක් නොමැති එහෙත් අයනීකාරක බලයක් හා විනිවිද යාමේ බලයක් සහිත ශක්තිය. ඉතින් විශේෂයෙන්ම ඒ අනුව බලපුවාම අපිට මේ අර්ථ දැක්වීම මොළොමොළින්ම පූර්ණේ කරන්න පුළුවන් වෙන්නේ ගැමා කිරණ වලට පුතේ. ගැමා කිරණ වලට මොන කියනද පුතේ? ගැමා කිරණ. ඒ අතරිනුත් පුතේ මේ ප්‍රබල වෙන්නේ ගැමා කිරණ. හරි? ඉතින් ඒගොල්ලොන්ට විශේෂයෙන්ම ස්කන්ධයක් නොගෙනිය හැකි තරම් ස්කන්ධයක් නොමැති ඒ වගේම අයනීකාරක බලයක් සහ විනිවිද යාමේ හැකියාවක් බලයක් සහිත ශක්තියින් තමයි පුතේ. ඉතින් මේ අපි සංසන්දනය කරලා බලපුවාම මේ අර්ථ දැක්වීම වලට මුළුමුලින්ම
සම්පූර්ණයෙන් මේ කියමන පූර්ණේ කරන්න පුළුවන් වෙන්නේ පුතේ ගැමා කිරණ වලට. ගැමා කිරණ. රයිට්? හරි. මේවා මොනවද? අස්ථායි මූලද්‍රව්‍ය වලින් පිට කරනු ලබන රසායනික කිරණ වර්ග. රයිට්. එතකොට මේ කිරණ මැනීමේ මූලික ඒකකයේ පුතේ කියුරි මාරි කියුරි මැතිනියට ගෞරවයක් විදිහට තමයි පුතේ මේ විකිරණශීලීතාවය හොයාගත්තේ එතුමිය. විකිරණශීලී මූලද්‍රව්‍ය හොයාගත්තේ එතුමිය. රයිට්. සිදු කරන පරීක්ෂණ අනුතුර තමයි පුතේ මේක දියුණු වෙලා මේ තාක්ෂණය දියුණු වෙලා ආවේ. රයිට්. මේ මගින් කටයුතු කිරීම. ඉතින් මේ විකිරණශීලී විශේෂයෙන්ම කිරණ මනින මේ මූලික ඒකකයේ විදිහට පුතේ කියුරි කියන ඒකකය හඳුන්වලා තියෙනවා. ඒකෙදි පුතේ කියුරි 1 කියුරි 1 කියන්නේ 3.7 වැඩි කිරීම 10ක්. රයිට්. කියුරි 1 කියන්නේ. ඉතින් තප්පරයකට පුතේ පෘථක්කරණ ශක්තිය ඒ තුලින් අවශෝෂණයේ මත පදනම් වෙලා ඉදිරිපත් වූ ඒකකය අපිට රැඩ් කියලා හඳුන්වන්න පුළුවන් මේ. හරි. රැඩ් 1 කියන්නේ ජූල් 10^5ක්. රැඩ් 1 සමානයි ජූල් 10^5යි. එතකොට බලන්න රැඩ් 100ක් සමානයි මේ බලන්න ග්‍රේ 1යි. හරි. මේ ගැමා කිරණ ලබා ගන්න පුළුවන් සමස්ථානික මොනවද පුතේ? ගැමා කිරණ ලබා ගන්න පුළුවන් සමස්ථානික මොනවද පුතේ? සමස්ථානික කියලා කියන්නේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ පැවතීම. දැන් කාබන් ගත්තාම කාබන් වල 612 සහ කාබන් 614 එතකොට බලන්නකෝ එතකොට මේ බලන්න එතකොට ඔක්සිජන්ගේ ගත්තාම 816 සහ 817 කියලා තියෙනවා. රයිට්? හරිද? එතකොට ක්ලෝරීන්ගෙත් එහෙමයි. විශේෂයෙන් අපිට දැන් මේ අපි දන්න දේවල් කාබන් 612 කාබන් 614 ඔබට මතකද මේ කාබන් 614 කියන සමස්ථානිකය යොදාගෙන දැන් මේ පොසිල වල අපි දන්නවා හම්බෙලා තියෙන පොසිල වාර්තාවල මේ කාලය නිර්ණය කරන්න පුළුවන්. කොච්චර කාලයක්ද මේ වගේ මේ කියන එක. දැන් හම්බෙන පොසිල දැන් ඩයිනෝසරයන්ගේ පොසිල හම්බෙනවා. විවිධ නෂ්ට වෙලා ගියපු වඳ වෙලා ගියපු ජීවීන්ගේ පොසිල හම්බෙනවා. එතකොට මේ ජීවීන් කොයි කාල සීමාවට අයත්ද කියන එක තීරණය කරන්න පුළුවන් මෙන්න මේ කාබන් 614 කියන සමස්ථානිකය භාවිතා කරලා. රයිට්? එහෙනම් සමස්ථානිකයක් කියලා කියන්නේ පුතේ ඔබ දන්නවා මේක සාමාන්‍ය පෙළටත් 6 පන්ති දා සමස්ථානික ගැන ඉගෙන තියෙනවා. එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ පවතීම. මේ වන එකම මූලද්‍රව්‍යයේ මේ පරමාණු ක්‍රමාංකය 6යි දෙන්නගම. ස්කන්ධ ක්‍රමාංකයයි වෙනස් වෙන්නේ මේ. මෙයා 612 මෙයා 614. මේ බලන්න. මෙයා 816 817. පරමාණු ක්‍රමාංක 1 ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. එකම මූලද්‍රව්‍ය වෙනස් ස්කන්ධ. ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙනවා. එහෙනම් පුතේ සමස්ථානික කියලා කියන්නේ අපි එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ පැවතීමට. එහෙනම් බලන්න අපිට ගැමා කිරණ ලබා ගන්න පුළුවන් සමස්ථානික විදිහට පුතේ එයාගේ ස්කන්ධේ විතරක් පෙන්ලා තියෙනවා කෝබෝල්ට් 60 හා සීසියම් 237 කියන සමස්ථානික මගින් පුතේ අපිට කවුද ගැමා කිරණ ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න ගැමා කිරණ ලබාගත හැකි සමස්ථානික තමයි කෝබෝල්ට් මේ ඩී ගොනුවේ මූලද්‍රව්‍යයක්. රසායනික විද්‍යාව ඉගෙන ගන්න නැහැ. නමුත් මූලද්‍රව්‍ය ගැන අපිට කතා කරනකොට මතක තියාගන්න පුතේ අපිට ඔබට සාමාන්‍ය පෙළේදී ඉගෙන ගන්න තියෙන සාමාන්‍ය දැනුම විදිහට ඒවා දැනගන්න වටිනවා. ඔබට රසායනික විද්‍යාව කොටස් ඉගෙන ගන්න තියෙනවා SFT වලටත්. නමුත් මේවා සාමාන්‍ය දේවල්. නමුත් අපි දන්නවා සාමාන්‍ය පෙළ දක්වා තියෙන මූලද්‍රව්‍ය 20යි. රයිට්? ඊට වඩා කතා කරන උසස් පෙළට නේ 21 ස්කැන්ඩියම් වලින් පටන් ගත්තාම 21 ස්කැන්ඩියම් නේද පුතේ 22 දැන් අපි දැන් සාමාන්‍ය පෙළ මේක දැන් A level වලට රෙක් වලට ඉගෙන ගන්න නැහැ. නමුත් සාමාන්‍ය ගත්තාම අපි ඒකට කියනවා D ගොනුවේ මූලද්‍රව්‍ය වලට අයිති වෙන P ගොනුවේ මූලද්‍රව්‍ය තියෙනවා S ගොනුවේ මූලද්‍රව්‍ය තියෙනවා. ඉතින් 21 ඉඳන් 30 දක්වා 30 අන්තිමට කොපර් දක්වා තියෙන මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා පුතේ. එතන අපි වලට D ගොනුවේ මූලද්‍රව්‍ය කියලා තියෙනවා. ඉතින් මේ කෝබෝල්ට්ුත් එතනට ඒ 21 සිට 30 දක්වා මූලද්‍රව්‍ය අතර D ගොනුවේ කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක්. රයිට්? එතකොට මේ කෝබෝල්ට් ගත්තාම කෝබෝල්ට් 60 සහ මේ සීසියම් 237 කියන මූලද්‍රව්‍ය පුතේ මගින් සමස්ථානික මගින් අපිට ගැමා කිරණ ලබා ගන්න පුළුවන්. එහෙනම්
මතක තියාගන්න පුතේ මේ ගැමා කිරණ ලබාගත හැකි සමස්ථානික විදියට කෝබෝල්ට් 60 සහ සීසියම් 237 දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිනිහෙකුට දැරිය හැකි ආරක්ෂිත සීමාව ලෙස පුතේ මේ රෙඩ් 0.3ක් දක්වන්න පුළුවන්. මේ විකිරණ පුද්ගලයෙකුට මිනිස්සෙකුට දරා ගන්න පුළුවන් ආරක්ෂිත සීමාව තමයි 0.3යි රෙඩ් ප්‍රමාණය දක්වන්න පුළුවන්. විකිරණ මගින් පරිරක්ෂණය කිරීමේදී එහි ඇති අනතුරුදායක මට්ටම ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. මේ අනතුරුදායක මට්ටම ගැනත් මිනිසාට අනතුරුදායක මට්ටම ගැනත් කියන්න ඕනේ. පුතේ ඒකයි මම මුලින්ම කිව්වේ මේ විකිරණ මේවා හොයාගත්ත මේ විකිරණශීලී මූලද්‍රව්‍ය හොයා ගැනීම සම්බන්ධයෙන් ජනප්‍රියත්වයට නැත්නම් ලෝක ගෞරව ආදරයට පාත්‍ර වෙච්ච විශේෂයෙන්ම අපි කියනවා මේ නොබෙල් තියාග පවා හිමි වෙච්ච මාරි කියුරු මැතිණියට අකාලේ ජීවිතයෙන් සමුගන්න උනේත් ඇය මේවට මොනවටද අපි කියන්නේ විකිරණ වලට පාත්‍ර වීමෙන් ඒකේ තිබ්බ මේ අවදානම් තත්ත්වය අඳුරා නොගැනීම නිසා. රයිට්. එහෙනම් විකිරණ මගින් පරිරක්ෂණය කිරීමේදී මතක තියාගන්න මෙවැනි විකිරණ භාවිතා කළ ආහාරවල ඉන්න ශුද්‍රජීවීන් අපිට විනාශ කරන්න පුළුවන්. ඒගොල්ලෝ නිෂේධනය කරන්න පුළුවන්. නමුත් මේ වගේ ආරක්ෂිත සීමාවන් අපි දැනගන්න ඕනේ. අනතුරුදායක බව පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. අපිට බලන්න රෝහලක විකිරණ එක්ස්රේ පරීක්ෂාවකට යන්න ගියත් කවුරුවත් ඒ අසලින් යන්නත් එපා කියනෝනේ. විශේෂයෙන් ගැබිනික කාන්තාවන්ට මොකද මේ පුද්ගලයා ගන්න ඕන කෙනා විතරක් තියලා ඒ අදාළ තැනට හරියට මේ ඉලක්ක කරලා තමයි ඒ හරහා එක්ස් කිරණ යවීම සිදු කරන්නේ. පුද්ගලයාවත් ඉන්නේ තාක්ෂණ ශිල්පියාවත් එයත් එළියෙන් ඉඳලානේ යත් එක් කරන්නේ. අපි අදාළ පුද්ගලයා විතරයි එතනින් එළියෙන් ඉඳලා තමයි ඒ කටයුත්ත කරන්නේ. රයිට්. සෛල විශාල ප්‍රමාණයක් විනාශ වෙන්න පුළුවන්. මේ විකිරණ වලට නිරාවරණය වීම නිසා නිරෝගී කට්ටිය වුණත් රෝගී වෙන්න පුළුවන්. ඉතින් ඒක විශේෂිත කාමරයක විශේෂයෙන්ම ඒවා කාටවත් ඇතුළේ වෙන්න බැරිනේ. ඒවා බිත්ති විශාල ඝනකම් යුතුව හදලා තියෙන්නේ. එක්ස් කියන ඡායාරූපයක් ගන්න ගියපුවම බලන්නකෝ එයා අදාළ කෙනා විතරයි අර ඒ කටයුත්ත සිදු කරන පුද්ගලයාත් බොහෝම ආරක්ෂිතව තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. එහෙනම් මේවත් එක කටයුතු කරද්දී මේ වගේ සීමාවන් දැනගන්න ඕනේ. පුතේ ආරක්ෂිත සීමාවන් දැනගන්න ඕනේ. එහෙනම් විශේෂයෙන්ම විකිරණ මගින් පරිරක්ෂණය කරන්න පුළුවන් ආහාර පුතේ ඒක අපි කිව්වේ සිසිල් ජීවාණුවර්ණය කියලා. මොකද තාපයේ භාවිතා නොවන නිසා කලිනුත් අපි ඒක කිව්වා. විකිරණ මගින් පරිරක්ෂණය කිරීමේදී ඒකේ තියෙන අනතුරුදායක මට්ටම ගැන අපිට විශේෂයෙන්ම අවබෝධයක් තියෙන්න ඕනේ පැහැදිලිවම. හරි. මෙන්න එහෙනම් නිරන්තර විකිරණ වලට යොමු වීමේ අනතුරුදායක මට්ටම පොඩ්ඩක් පෙන්ලා තිනවා පුතේ. ඒකත් මේ ශේෂ්ත්‍රය ගැන ඉගෙන ගන්නකොට මේ ප්‍රවිකිරණය නැත්නම් අපි සිසිල් ජීවාණුහරණය ගැන කතා කරද්දී මේ වගේ මේ රෙඩ් අගයන් පිළිබඳව මේ වගේ සීමාවන් පිළිබඳව දැන ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. ඒ අවබෝධයත් දරුවන්ට වැදගත් වෙනවා. එහෙනම් නිරන්තරයෙන් විකිරණ වලට යොමු වීමේ අනතුරුදායක මට්ටම මේ වගේ දක්වලා තියෙනවා පුතේ. මෙන්න විකිරණ ප්‍රභව තත්ත්වයන් තියෙනවා පුතේ. රෙඩ් 50ට අඩු රෙඩ් 50ට අඩුයි කියන්නේ ඉතා කුඩා අනතුරුදායක තත්ත්වයක් තමයි පුතේ ඒකේ තියෙන්නේ. පළවෙනි අවස්ථාව රෙඩ් අපි මේ රෙඩ් 50ට අඩු විකිරණ ප්‍රභවයක් කියන්නේ පුතේ ඉතා කුඩා අනතුරුදායක තත්ත්වයක් තියෙන්නේ. මේ බලන්න 50යි රෙඩ්ට අඩු ඉතා කුඩා අනතුරුදායක තත්ත්වයක් තියෙන්නේ පුතේ. රෙඩ් 50ත් 300ත් අතර තරමක් අනතුරුදායකයි. පසු කාලීනව මරණය පවා සිදු වෙන්න පුළුවන් නිරාවරණය වුණොත් පුතේ. රෙඩ් 300ත් 500ත් අතර පුතේ මාසයක් තුළ මරණයට පත් වෙන්න පුළුවන් පුතේ. බය වෙන්න එපා. මේ අවබෝධ කර ගැනීමටයි දෙන්නේ මේ වගේ මේ සීමාවන් පිළිබඳව. ඒ වගේම රෙඩ් 500ත් 1000ත් අතර පුතේ සතියක් තුළ නිරාවරණය මේකට නිරාවරණ සතියක් තුළ මරණය සිද්ධ වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම රෙඩ් 1000ට ඉහළ විකිරණ ප්‍රභවවලට නිරාවරණය වුණත් පුතේ දිනක් තුලදී උනත් මරණයට පත් වීමේ හැකියාව තියෙනවා. රයිට්. ඒකත් මතක තියාගන්න. නිරන්තරයෙන් විකිරණ වලට යොමු වීමේ අනුතුරුදායක මට්ටමයි පුතේ වගේ දක්වලා තියෙන්නේ. රෙඩ් 50ට අඩු විකිරණ ප්‍රභවමගේ තත්ත්වය තමයි ඉතා කුඩා අනතුරුදායක තත්ත්වයක් තියෙන්නේ. රෙඩ් 50ට අඩු නම් රෙඩ් 50ත් රෙඩ් 300ත් අතර නම් තරමක් අනතුරුදායක තත්ත්වයක් පසු කාලීනව මරණය පවා සිදු වෙන්න පුළුවන්. එහෙනම් හිතන්න මාරි කියුරු මැතිණියට මොන වගේ තත්ත්වයක්ද වෙන්නේ නැත්තේ කියලා නිතරම එයාගේ මේ කබායි ස්කෝට් එකේ සාක්කුවේ පවා ඒවා දාගෙන ඉතුවා ලාංචු වල. ඉතින් ඒවා දාගෙන තමයි මේ තත්ත්වයට මේ තාක්ෂණය මේක දියුණු කරගන්න ඒගොල්ලෝ මහන්සිලා මේ දේවල් කරලා තියෙන ජීවිතය පවා කැපකිරීම කරලා මේ දේවල් හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒක ඒ අනුතුරුදායක භාවය පිළිබඳව ඒගොල්ලෝ කටයුතු කරන්නේ නැතුව තමන්ගේ පරිශ්‍රණ කටයුතු දිගු කාලීනව පවත්වාගෙන ගියා. දීර්ඝ වශයෙන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදිහට නිරාවරණය වීමෙන් රෝගී තත්ත්වයට පත් වෙලා මිය යාමට පවා හේතු සාධක වුණේ. රයිට්. ඉතින් මේ ගැන කියනකොට ඔබ දන්නවා මේ විකිරණශීලීතාවය ගැන
අවබෝධය තියෙනවා දරුවන්ට 50ත් 300ත් අතර තරමක් අනතුරුදායකයි පුතේ පසු කාලේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. රෙඩ් 300ත් 500ත් අතර නම් පුතේ මාසයක් තුලදී මරණයටපත් වෙන්න පුළුවන්. රෙඩ් 500ත් 1000ත් නම් සතියක් තුල මරණයටපත් වෙන්න පුළුවන් පුතේ. රෙඩ් 1000ට වැඩි නම් දිනක් තුල මරණයටපත් වෙන්න පුළුවන්. රයිට් අපි ඉදිරියට යමු. හරි එතකොට මේ සිසිල් ජීවාරෝහණ ක්‍රමවේදයේ වාසි වගේම අවාසිත් තියෙනවා පුතේ ප්‍රවිකිරණය නැත්නම් විකිරණය කියලා පුතේ මේකට කියනවා විකිරණ මගින් අපි කියනවා මොකද්ද මේ කිරණ මගින් ආහාර පරිරක්ෂණය කිරීම සුදු ජීවීන්ගේ ක්‍රියා නිෂේධනය කිරීම ඉතින් මේ ක්‍රමවේදයේ වාසි වගේම අවාසිත් තියෙනවා පුතේ වාසිමෙන්ම අවාසි දෙත මෙහිදී ඇසුරුම් කළ පසුවද විකිරණවල ඇති විනිවිද යාමේ හැකියාව නිසා පරිරක්ෂණය සඳහා යොදා ගන්න පුළුවන් පුතේ මේ බලන්න මේ ක්‍රමවේදයේ වාසි වගේම අවාසි තියෙනවා ඇසුරුම් කළ පසුවත් විකිරණවල ඇති විනිවිද යාමේ හැකියාව නිසා අපිට පරිරක්ෂණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් මේක. හරි. විකිරණ මගින් අයන යුග්ම ඊතා කාර්යක්ෂමව ඇති කිරීම නිසා පුතේ කුඩා ශක්තියක් තුලින් ඉහළ උෂ්ණත්ව තත්ත්වයක් ඇති කිරීමත් නිසා මේක තාපය මගින් ජීවාණුහරණය කිරීමට සාපේක්ෂව මේ ක්‍රමවේදය ලාභදායී වෙනවා. බලන්න විකිරණ මගින් අයන යුග්ම ඊතා කාර්යක්ෂමව ඇති කිරීමත් ඊතා කුඩා ශක්තියක් තුලින් මොකද්ද ඉහළ උෂ්ණත්ව තත්ත්වයක් ඇති කිරීමත් නිසා පුතේ මේ තාපය මගින් ජීවාණුහරණය කිරීමට සාපේක්ෂව මේ ක්‍රමවේදයේ වාසිදායකයි. ඇයි හේතුව විකිරණ මගින් අයන යුග්ම ඊතා කාර්යක්ෂමව ඇති කරනවා ඊතා කුඩා ශක්තියක් තුලින් ඒ නිසා ඊතා කුඩා ශක්තියක් තුලින් පවා පුතේ ඉහළ උෂ්ණත්ව තත්ත්වයක් ඇති කිරීම මත මෙය තාපය මගින් ජීවාණුහරණය කිරීමට සාපේක්ෂව පුතේ මේ ක්‍රමවේදය ලාභදායකයි. රයිට්. තාපය මගින් ජීවාණුහරණය කිරීමේදී විශාල ශක්තියක් වැය කරන්න සිදුවෙන අවස්ථා අපිට තියෙනවා. ඒ වගේම ප්‍රවිකිරණය මගින් ජීවාණුහරණයට අවශ්‍ය වෙන්නේ තාප ක්‍රමවේදයේ මගින් ජීවාණුහරණය කරන්න අවශ්‍ය වෙන ශක්තියෙන් 50න් එකයි. පාඩම ආරම්භයේදීත් මම කිව්වා. ඒක අපි හයිලයිට් කරගමු. බහුවර්ණ මාදලී ප්‍රශ්නයක අහන්නත් පුළුවන්. ව්‍යුහගත මාදලී ප්‍රශ්නකුණත් අහන්න පුළුවන්. හරි මතක තියාගන්න ප්‍රවිකිරණය මගින් ජීවාණුහරණයට අවශ්‍ය වෙන්නේ තාපමය ක්‍රමවේද මගින් ජීවාණුහරණයට අවශ්‍ය වෙන ශක්තියෙන් කොච්චරක්ද 50න් එකක් පමණයි. අන්න බලන්නකෝ. දැන් ජීවාණුහරණය කියපාම අපි සම්පූර්ණයෙන් පැහැදිලිවම දන්නවා තාපමය ක්‍රියාවලිය අනුගමනය කරන්නේ. නමුත් ජීවාණුහරණයේදී අවශ්‍ය වෙන ශක්තිය මෙන් මේ බලන්න ප්‍රවිකිරණය මගින් මේ විකිරණ භාවිතයෙන් සිදු කරන ජීවාණුහරණ ක්‍රියාවලිය සඳහා ජීවාණුහරණයට අවශ්‍ය වෙන්නේ පුතේ තාපමය ජීවාණුහරණ ක්‍රමවේද වලින් හරිද තාපමය ක්‍රමවේද මගින් ජීවාණුහරණයට අවශ්‍ය වෙන ශක්තියෙන් කොච්චරද 50න් එකක්. රයිට්. අන්න ඒ නිසා තමයි පුතේ මේ ක්‍රමවේදය හඳුන්වන්නේ. හරි. එම නිසා මේ ක්‍රමවේදයේ සිසිල් ජීවාණුහරණය ලෙස හඳුන්වනවා. සිසිල් ජීවාණුහරණය ලෙස හඳුන්වන්නට හේතුව මොකද්ද කියලා අහුවොත් පුතේ තාපමය ක්‍රියාවලින් ජීවාණුහරණයට අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණයෙන් 50න් එකක ශක්ති ප්‍රමාණයක් තමයි ප්‍රවිකිරණය මගින් ජීවාණුහරණය සඳහා අවශ්‍ය වෙන්නේ. පිළිතුර පැහැදිලි. රයිට්. මේ ක්‍රමවේදයේ ඇතිවන අවාසිත් තියෙනවා. අපි බලමු මොනවද මේ ප්‍රවිකිරණය මගින් නැත්නම් සිසිල් පැස්ටරීකරණය මගින් ඇතිවන අවාසි මොනවද කියලා. සෑම හොඳ ක්‍රියාවලියකම අවාසිත් තියෙනවා. ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. අපි බලමු මොනවද ඩිස්ඇඩ්වාන්ටේජස් අවාසි කියන එක. හරි. ආහාරයක ඇති රසායනික අණු මෙමගින් පහසුවෙන් ඔක්සීකරණයට හෝ ඔක්සිහරණයට ලක් වෙන්න පුළුවන්. ආහාරයක් තුල බැඳිලා තියෙන රසායනික අණු මේ ප්‍රවිකිරණ මගින් විකිරණ ප්‍රතිකාර මගින් ජීවාණුහරණය කරන්න යාමේදී ආහාරයක් තුල අඩංගු රසායනික සංයෝග ඔක්සීකරණය හෝ ඔක්සිහරණය සිද්ධ වෙන්න පුළුවන් පුතේ. එකයි කියන්නේ ආහාරයක තියෙන රසායනික අණු මෙමගින් පහසුවෙන් පුතේ ඔක්සීකරණයට හෝ ඔක්සිහරණයට ලක් වෙන්න පුළුවන්. ඔක්සිකරණයේදී ඔක්සිජන් සමග එකතු වීමක් සිදු වෙන්නේ. ඔක්සිහරණයේදී ඔක්සිජන් ඉවත් වීමක් වෙන්නේ. ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිහරණයේදී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. රයිට්. එහෙනම් ආහාරයක තියෙන රසායනික අණු පුතේ ප්‍රවිකිරණය මගින් පහසුවෙන් ඔක්සිකරණයට හෝ
ඔක්සිහරණයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන සහිත අණුවල බන්ධන ස්වභාවය කෙරෙහි මෙමගින් අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. දැන් සමහර බන්ධන තියෙනවා ද්විත්ව බන්ධන. දැන් ද්විත්ව බන්ධනයක් කිව්වම මම නිකන් පෙන්නන්න මෙහෙම කාබන් එක්ක ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒ වගේම මෙහෙම ත්‍රිත්ව බන්ධන කියපුවම බන්ධන තුනක්. මේ ද්විත්ව බන්ධනයක්. දැන් මෙහෙම බලපුවම තනි බන්ධනයක්. මේ කාබන් අතර. නේද? රයිට්. එතකොට නේද පුතේ? හරි. කාබන්ට මෙහෙම ද්විත්ව බන්ධනකින් O එකක් බෙදමු අපි කියනවා කාබොක්සිලික් අම්ල කාණ්ඩයක්. නේ පුතේ? මේ C නේ කාබන්ට ද්විත්ව බන්ධනයකින් බැඳිච්ච O එකක් එහෙම තියෙන අවස්ථාවල රයිට්. හරි. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ගැන කියපුවාම හරි. එතකොට ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන සහිත අණුවල මොනවටද මේ බන්ධන ස්වභාවය කෙරෙහි පුතේ මේ ප්‍රවිකිරණය මගින් අහිතකර බලපෑම් එල්ල වෙන්න පුළුවන්. හරි. ඒකත් පැහැදිලි. ආහාරයක තියෙන රසායනික අණු පහසුවෙන් ඔක්සිකරණය හෝ ඔක්සිහරණයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන සහිත අණුවල බන්ධනවල ස්වභාවය කෙරෙහි මෙමගින් බලපෑම් ඇති කරන්නත් පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න. පවතින අණුක ව්‍යුහයටද විකිරණ මගින් අහිතකර බලපෑම් එල්ලවීම නිසා ඒවායේ ක්‍රියාකාරකම් වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. මේ පවතින අණුක ව්‍යුහයටත් පුතේ විකිරණ මගින් අහිතකර බලපෑම් එල්ලවීම නිසා ඒවායේ ක්‍රියාකාරකම් වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. කවුද? අණුක ව්‍යුහවලට. ඒ වගේම විකිරණ ජල අණුවක් හා ගැටුණු විට නිදහස් මුක්ත ඛණ්ඩ හරහා පෙරොක්සයිඩ් නිර්මාණය වී පෙරොක්සයිඩ් කියන්නේ කවුද? H2O2 නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ කට්ටිය H2 මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙමෙයි පෙරොක්සයිඩ්. හරිද? මේ විකිරණ ජල අණුවක් එක්ක ගැටුණහම නිදහස් මුක්ත ඛණ්ඩ හරහා කවුද? පෙරොක්සයිඩ් නිර්මාණය වෙනවා පුතේ. හරිද? ප්‍රෝටීන් එමගින් අස්වාභාවීකරණයට හේතු වෙනවා. විකිරණ ජල අණුවක් එක්ක ගැටුණට පස්සේ නිදහස් මුක්ත ඛණ්ඩ හරහා පෙරොක්සයිඩ් නිර්මාණය වීම නිසා පුතේ මොකද වෙන්නේ? ප්‍රෝටීන් අස්වාභාවීකරණයට හේතු වෙන්න පුළුවන් ආහාරයේ තියෙන. ඒ වගේම අඩු ආම්ලික ආහාර සඳහා විකිරණ මාත්‍රාව තීරණය කිරීමේදී විශේෂයෙන්ම ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් ආකාර වගේ බැක්ටීරියා වගේ සක්‍රීය සෛලවලට සාපේක්ෂව තමයි ඒ නිර්ණය කරන්නේ. මතක තියාගන්න අඩු ආම්ලික ආහාර සඳහා විකිරණ මාත්‍රාව තීරණය කරද්දී ආම්ලිකතාවයේ අඩු ආහාර සඳහා මේ විකිරණ මාධ්‍ය මාත්‍රාව රයිට් අඩු ආම්ලික ආහාර ප්‍රවිකිරණය සඳහා අපි අඩු ආම්ලික ආහාර සඳහා මේ විකිරණ මාත්‍රාව තීරණය කරනකොට පුතේ විශේෂයෙන්ම ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් බැක්ටීරියා වගේ මොනවද සක්‍රීය සෛලවලට සාපේක්ෂවයි ඒක කොහොමද ප්‍රමාණය කියන එක නිර්ණය කරන්න ඕනේ තියෙන. හරි. ඒ වගේම මෙම ශුද්‍රජීවියාගේ සක්‍රීය සෛල නිමාවන තුරු ලබා දිය යුතු මාත්‍රාව ගණනය කොට ඊට අනුකූල නිසි මාත්‍රාව නිර්ණය කරන්න ඕන. ලේසි නැහැ. මේ ශුද්‍රජීවියාගේ සක්‍රීය සෛල නිමාවන තුරු ඒ ආහාරයේ මත තියෙන ශුද්‍රජීවියාගේ සක්‍රීය සෛල නිමාවන තුරු ලබා දිය යුතු මේ විකිරණ මාත්‍රාව ගණනය කරලා ඊට අනුකූලව නියමිත නිසි මාත්‍රාව ලබා දෙන්න නිර්ණය කළ යුතුයි පුතේ. රයිට් හරි. හැබැයි විකිරණ මගින් පාලනය කළ නොහැකි ශුද්‍රජීවිනුත් ඉන්නවා පුතේ. ඒක මතක තියාගන්න. මයික්‍රෝකොකස් රේඩියඩියුරානස් තියෙනවා පුතේ. එයාව විකිරණ මගින් පාලනය කරන්න බෑ. අපි දැන් කතා කරන්න යන්නේ මේ හැම ශුද්‍රජීවියෙක්ම විකිරණ මගින් පාලනය කරන්න බැරි අයත් ඉන්නවා. මතක තියාගන්න. නමුත් විකිරණ මගින් පාලනය කළ නොහැකි ශුද්‍රජීවීන් ඉන්නවා. කවුද මේ බලන්න? මයික්‍රෝකොකස් බලන්න
රේඩියෝ ඩියුරාන්ස්. ඒ වගේම ඇතම් ව්‍යාධිජනක ඊස්ට් වර්ග වෛරසත් බැහැ පුතේ. හරි මේ නිසා මොවුන් විනාශ කිරීමට ප්‍රමාණවත් තාපමය ක්‍රියාවලි අත්‍යවශ්‍ය වෙනවා. හැම සුද්‍රජීවීන්ම මේ විකිරණය මගින් පාලනය කරන්න බැහැ. ඒකයි පුතේ කිව්වේ කවුද මේ මයික්‍රොකොකස් රේඩියෝ ඩියුරාන්ස් මෙයාව බැහැ විකිරණ මගින් පාලනය කරන්න. මයික්‍රොකොකස් බලන්නකෝ රේඩියෝ ඩියුරාන්ස්. ඒ වගේම සමහර ව්‍යාධිජනක ඊස්ට් වර්ග සැකරොමයිසිස් සමහර ව්‍යාධිජනක ඊස්ට් වර්ග රෝග ඇති කරන්න හේතු වන ඊස්ට් වර්ගත් විදිලිර මේ විකිරණ මගින් පාලනය කරන්න බැහැ. ඒ වගේම වෛරසත් විකිරණ මගින් පාලනය කරන්න බැහැ. එහෙනම් මේ නිසා එවැනි කට්ටිය විනාශ කිරීම සඳහා ප්‍රමාණවත් තාපමය ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් ගත් කල ප්‍රවිකරණයේ වාසිය අවාසිය අපිට ලයිස්තුගත කරන්න පුළුවන්. පොඩ්ඩක් බලමු. ප්‍රවිකරණයේ වාසිය අවාසිය වලට යම් පුතේ අපි. වාසි ප්‍රවිකිරණයේ වාසියක් තමා පුතේ රත් කිරීමක් නැහැ. ඒකනේ සිසිල් ජීවාණුහරණය කිව්වේ තාපයේ භාවිතයක් වෙන්නේ නැහැ. රත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒක වාසියක්. දෙක පැක් කරන ලද නැත්නම් අසුරන ලද ආහාර පවා පරිරක්ෂණය කරන්න පුළුවන්. ඇසුරුම හරහා අපිට මේවා කිරණ ගමන් කරන නිසා පුතේ පැක් කරන ලද ආහාර නැත්නම් ඇසුරුම් කරන ලද ආහාර පවා අපිට මේ ප්‍රවිකිරණය මගින් පරිරක්ෂණය කරන්න හැකියාව තියෙනවා. රත් කිරීමක් නැහැ. දෙවනි වාසිය අසුරන ලද ආහාර පවා පරිරක්ෂණය සිදු කරන්න පුළුවන් පුතේ. ඒ වගේම පුතේ රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ආහාර පරිරක්ෂණය සඳහා ආහාර තුලට රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ පුතේ. සමහර ඒවා පරිරක්ෂණය කරන රසායනික ද්‍රව්‍ය යොදනවානේ. එහෙනම් ඒකත් මේකේ ඇඩ්වාන්ටේජ් එකක් පුතේ. තාපේ භාවිතා කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමක් සිදු වෙන්නේ නැහැ. අසුරන ලද මතක තියාගන්න අසුරන ලද ආහාර පවා මෙමගින් අපිට පරිරක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් බලන්න රත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. අසුරන ලද ආහාර ද්‍රව්‍ය සඳහා අසුරන ලද ආහාර වලටත් මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ආහාර අසුරලා තියෙන ආහාර පැක් කරාට පස්සෙත් කරන්න පුළුවන්. පැක් කරලා තියෙන ආහාර ඇසුරුම් කරලා තියෙන ආහාර ඇසුරුම හරහා මේවා විනිවිද ගමන් කරනවාද මේ විකිරණ කිරණ. ඒක නිසා අසුරන ලද ආහාර පවා අපිට මේ මගින් පුතේ සිදු මොකද්ද ප්‍රවිකරණය මගින් අපිට පරිරක්ෂණය කරන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය යොදා ගන්න නැහැ. ඒකත් වාසියක්. අඩු ශක්තියක් යොදා ගන්න ඔබට මතක ඇති තාපයේ භාවිතා කරලා ප්‍රවිකරණය සිදු කරන්න යනවා වගේ ශක්ති ප්‍රමාණයෙන් 50න් එකක ශක්ති ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ප්‍රවිකිරණය මගින් එහෙනම් අඩු ශක්ති ප්‍රමාණයක් වැය වෙන්නේ. හරි. 5 අඩු ශ්‍රමිකයන් පිරිසක් යොදාගෙන මේක කරන්න පුළුවන්. අඩු ශ්‍රමිකයන් පිරිසක් මගින් මේක කරන්න පුළුවන්. වැඩි කණ්ඩායමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කීප දෙනෙක් හිටියාම ඇති. අඩු ශ්‍රමිකයන් පිරිසක් යොදාගෙන කරන්න පුළුවන්. එහෙනම් වාසි ටික පුතේ මේ තියෙන්නේ. රයිට්. මතක තියාගන්න පැහැදිලිව මතක තියාගන්න ප්‍රවිකිරණයේ වාසි ටික. රයිට්. හරි. අපි යන් අවාසි වලට මේ සඳහා ඉහළ මූලික ප්‍රාග්ධනයක් යනවා. ඉහළ ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍යයි පුතේ. මේ ඩිස්ඇඩ්වාන්ටේජස් යම් ප්‍රමාණයකට පෝෂ්‍යගේ බිඳවැටීමක් සිද්ධ වෙන්න පුළුවන් පුතේ. ප්‍රතිරෝධී ශුද්‍ර ජීවීන් බිහිවීමේ අවදානමක් තියෙනවා. ඒවාට ප්‍රතිරෝධී ශුද්‍ර ජීවීන් බිහිවීමේ අවදානමක් තියෙනවා මේ කිරණ වලට. ඒ වගේම උදේ මේ විකිරණ භාවිතා කිරීම නිසා මහජන ප්‍රතිරෝධීතාවයක් ඇති වෙන්න පුළුවන්. මහජන ප්‍රතිරෝධීතාවයක් ඇති වෙන්න පුළුවන් පුතේ විකිරණ භාවිතය මගින්. ඒකත් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් මේකේ අවාසියක් විදිහට අපිට පැහැදිලිවම සඳහන් කරන්න පුළුවන්. ඩිස්ඇඩ්වාන්ටේජස් ටික අවාසි ටික බලන්න පුතේ. ඉහළ ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍යයි පුතේ. ඒ වගේම යම් ප්‍රමාණයකට පෝෂ්‍ය අගේ බිඳ වැටෙනවා. මොකද අපි කිව්වා ප්‍රෝටීන් අස්වාභාවිකරණය වෙන්නත් පුළුවන් කිව්වා නේද පුතේ? ඒ වගේම අපි අර මතකද කිව්වා ඒ ද්‍රව්‍ය වල ඔක්සිහරණය වෙන්න පුළුවන් කියලා. යම් ප්‍රමාණයකට පෝෂණ අගේ බිඳ වැටෙන්න පුළුවන්. මේ සඳහා මේ ප්‍රවිකිරණය විකිරණ සඳහා පුතේ ඒවා සඳහා ඔරොත්තු දෙන නැත්නම් ප්‍රතිරෝධී ජීවීන් බිහිවීමේ අවදානමක් තියෙනවා පුතේ. ප්‍රවිකිරණය සඳහා ප්‍රතිරෝධී ශුද්‍ර ජීවීන් බිහිවීමේ අවදානමක් තියෙනවා. ඒක මේකේ අවශ්‍යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. ඊළඟට මේ මගින් මහජන ප්‍රතිරෝධීතාවයක් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රවිකිරණයේ මගින් විකිරණ භාවිතා කිරීමෙන් සිදු කරන ක්‍රියාවලිය විකිරණවල ඒ සීමාවන් අපි තේරුම් අරන් කරේ නැත්නම් මේ විකිරණ කියපු ගමන් මහජනතාවගේ
මේ සඳහා විරෝධීතාවයක් ප්‍රතිරෝධීතාවයක් ඇති වෙන්න පුළුවන් මේ විකිරණ භාවිතය සම්බන්ධයෙන්. නමුත් ඒක නිවැරදි ආකාරයෙන් නිවැරදි මාත්‍රාවට කිරීමෙන් අපිට අවශ්‍ය කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා. රයිට්. එහෙනම් ඒක තමයි මහජන ප්‍රතිරෝධයක් ඇති වෙන්න පුළුවන් කියන එකයි අපි කිව්වේ. හරි. අපි බලමු පුතේ ඊළඟට මේ රසායනික පරිරක්ෂණ ක්‍රම කිහිපයකට යම් බලන්න. මොනවද රසායනික පරිරක්ෂණ ක්‍රම කියලා බලන්නයි අපි යන්නේ. රයිට් දුවේ පුතේ. එහෙනම් අපි ප්‍රවිකිරණය ගැන කතා කරා. ඒ කිව්වේ සිසිල් ජීවාණුහරණය, විකිරණ භාවිතයෙන් ජීවාණුහරණය කතා කරේ පුතේ. අපි ඒකට සිසිල් ජීවාණුහරණය කියලායි කිව්වේ. ඒක අවසන් කරා. අපි යනවා රසායනික පරිරක්ෂණ ක්‍රම වලට. රයිට්. එකක් තමයි පුතේ අපිට පුළුවන් මේ ආහාර කල් තබා ගන්න, පරිරක්ෂණය කරන්න ආහාර වලට මේ පරිරක්ෂක එකතු කරන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය එකතු කරලා පරිරක්ෂණය කරන්න පුළුවන්. අපි වලට පරිරක්ෂක කියලා. මේ පරිරක්ෂක රසායනික පරිරක්ෂක නැත්නම් පරිරක්ෂක එකතු කිරීම. ආහාර කල් තියාගන්න නැත්නම් ආහාර පරිරක්ෂණය කරන්න ආහාර වලට පරිරක්ෂක එකතු කරන්න පුළුවන්. රයිට්. ඒ වගේම දුම් ගැසීම සිදු කරන්න පුළුවන් එකත් රසායනික පරිරක්ෂණ ක්‍රමයක්. එහෙනම් රසායනික පරිරක්ෂණ ක්‍රම දෙකක් ගැන කතා කරනවා. එකක් ආහාරයට පරිරක්ෂකයක් කිරීම දරුවනේ. ආහාරයට පරිරක්ෂක එකතු කරන්න පුළුවන්. දෙවන කර්ම දරුවනේ අපිට පුළුවන් දුම් ගැසීම සිදු කරන්න පුළුවන්. අතීතයේ දැන් සිදුවෙන සම්ප්‍රදාය ක්‍රමයක් නේද? පුතේ මේ දුම් වල තියෙන රසායනික ද්‍රව්‍ය නිසා මේකට රසයක් ලැබෙනවා ආහාරයට, සුවඳක් ලැබෙනවා මේ දුම් වල තියෙන රසායනික ද්‍රව්‍ය නිසා නේද? ඉතින් මේක අපිට රසායනික පරිරක්ෂණයක් විදිහට දුම් ගැසීම හඳුන්වන්න පුළුවන්. රයිට්? හරි. තව එකක් රසායනික පරිරක්ෂණ ක්‍රම දෙකක් තියෙනවා. පරිරක්ෂක එකතු කරන්න පුළුවන් පුතේ. පරිරක්ෂක එකතු කරන්න පුළුවන්. දුම් ගැසීම සිදු කරන්න පුළුවන්. අපි කියනවා ෆුඩ් ප්‍රසර්වේටිව්ස් කියලා පුතේ. බලන්නකෝ ෆුඩ් ප්‍රසර්වේටිව්ස්. මේ පරිරක්ෂක ද්‍රව්‍ය ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය වලට මොකක්ද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ? ෆුඩ් ප්‍රසර්වේටිව්ස් කියලා අපි කියනවා. රයිට්? ප්‍රසර්වේටිව්ස්. හරි. එහෙනම් පරිරක්ෂකයක් කිරීම සහ දුම් ගැසීම. එක පරිරක්ෂකයක් කිරීම අපි අත්මුල්ලිය දෙන්නේ. දෙක දුම් ගැසීම. මේ ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය නැත්නම් ෆුඩ් ප්‍රසර්වේටිව්ස් යොදා ගනිමින් අපිට ආහාර පරිරක්ෂණය කරන්න පුළුවන්. විශේෂයෙන් ආහාර සඳහා අනුමත රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් ක්ෂුද්‍ර ජීවීන් හා ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය නිෂේධනය කිරීම මෙහි මූලධර්මය. දැන් ඔබට මතක ඇති මම අර මුල් පාඩම් වලදී කිව්වා දැන් අර ගොරකා වගේ ගොරකා සියඹල වගේ අපි නිෂ්පාදන කරද්දී මේවා අපි දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ බොහෝ බැක්ටීරියා මේ ආම්ලික මාධ්‍යයේදී වර්ධනය වෙන්නේ නැහැ. රයිට්? ඔබට මතක ඇති පැසවීමේ ක්‍රියාවලියේදී එහෙම ඔබට මතක ඇති. නමුත් මේ සමහර දිලීර වර්ග පුස් වර්ග මේ ආම්ලික මාධ්‍යයේත් වැඩෙන්න පුළුවන් ක්ෂුද්‍ර ජීවී ආකාර ඉන්නවා. එහෙනම් අපිට අන්න ඒගොල්ලෝ නිෂේධනය කරගන්න ඒගොල්ලොන්ගේ ක්‍රියාකාරීත්වය. හරිද? වර්ධනය මේක නිෂේධනය කරගන්න පුස් එකක් දැන් අපිට දෙහියෙක ඒ වගේම ගොරකයකක පුස් එකක් වර්ධනය වීම නිෂේධනය කරගන්න අපිට මේ දේවල් විශේෂයෙන්ම නිෂ්පාදනය කරනකොට විශේෂයෙන්ම ගොරකා නිෂ්පාදන මගින් ගොරකා පේස්ට් එකක් වගේ දෙයක් නිෂ්පාදනය කරනකොට අපිට ඒක කල් තබා ගැනීම සඳහා මේ අනුමත රසායනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. මොනවද? මේ ෆුඩ් ප්‍රසර්වේටිව්ස් එකතු කරන්න පුළුවන්. සෝඩියම් බෙන්සෝයේට් වගේ ඒවා පුස්කුඩු කියලා කියන ඔබ අහලා ඇති. දැන් සමහරවිට කේක් නිෂ්පාදනයේදී මේවා පුස් කන එක වළක්ව ගන්න බොහොම ස්වල්පයක් බෙන්සෝයේට් එකතු කරනවා. සියමල වගේ දේවල් නිෂ්පාදනය කරනකොට සෝස් වගේ නිෂ්පාදනය කරනකොට මේ ෆුඩ් ප්‍රසර්වේටිව්ස් එකතු කරනවා ආහාරවල. ඉතින් ඒවා අපි දන්නවා මේ අනුමත රසායනික ද්‍රව්‍යයේ පුතේ එකට එකතු කරන්නේ විශේෂයෙන්ම බෙන්සෝයේට්, සෝබේට් වගේ දේවල් එකතු කිරීම සිද්ධ වෙනවා. ඒක විශේෂයෙන් මතක තියාගන්න. හරි. පුස්කුඩු කියලා කියනවා. සෝඩියම් බෙන්සෝයේට් වලට අපි පුස්කුඩු කියලා කියනවා. එතකොට මේ ආහාර සඳහා අපි මේ කිව්වා වගේ අනුමත රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් පුතේ ශුද්‍ර ජීවීන් හා ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය නිෂේධනය කිරීම තමයි පුතේ මූල ධර්මය වෙන්නේ මේ ක්‍රියාවලිය මොකේද? රසායනික පරිරක්ෂණ ක්‍රමවල. හරි. මෙන්න ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය පහත අයුරු කාණ්ඩ කරන්න පුළුවන් පුතේ ප්‍රභවයේ අනුව ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය මේ ආකාරයට භාවිතා කරනවා. ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය ප්‍රභවයේ අනුව පුතේ ස්වභාවික අපිට ලුණු, සීනි, ලුණු එකතු කරන්න පුළුවන්. ලුණු දානවනේ ලුණු, සීනි, ලුණු එකතු කරන්න පුළුවන්.
කෘතිම නැත්තම් රසායනික කෘතිම එහෙම නැත්තම් රසායනික ද්‍රව්‍ය විදියට මෙන්න කවුද? මං කිව්වේ බෙන්සෝයේට්, සෝඩියම් බෙන්සෝයේට්, නයිට්‍රයිට් සෝබේට්. නයිට්‍රයිට් සෝබේට්. කවුද කෘතිම රසායනික ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය? බෙන්සෝයේට්. මෙයා සෝඩියම් බෙන්සෝයේට් කියලා අපි කියනවා. නයිට්‍රයිට් සෝබේට් කියලා ඉල්ලන්න පුළුවන් වෙන්න. ක්‍රියාකාරීත්වය අනුව ප්‍රතිඔක්සිකාරක, ඒ කියන්නේ ඔක්සිකරණයේ වැළැක්වීම සඳහා යොදා ගන්න කට්ටිය. ප්‍රතිඔක්සිකාරක. කවුද ප්‍රතිඔක්සිකාරක විදිහට? ඇස්කෝබික් අම්ලය විටමින් C වල තියෙන්නේ. සිට්‍රික් අම්ලය BHA BHT. right? ප්‍රතිශුද්ධජීවී කාරක. අන්න බලන්න මම ඕගොල්ලන්ට කියප එක. මං කියව නේද සමහර දිලීර ආම්ලික මාධ්‍යයත් වර්ධනය වෙනවා කියලා. ඔබට මතකද මං කිව්වා? සියඹලා සාමාන්‍යයෙන් පුස් අල්ලනවා. ඒ වගේම ගොරක වලටත් පුස් ඇවිල්ලා තියෙනවා. අපිට ප්‍රශ්නයක් ඇයි මේ සියඹලා ගොරක වගේ ආම්ලික මාධ්‍යයේදී මේ ශුද්ධජීවි විශේෂයෙන්ම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. ඇයි මේ සමහර ශුද්ධජීවි ආම්ලික මාධ්‍යයත් වර්ධනය වෙනවා? එහෙනම් පුස් කන්න නැති වෙන්න අපි පුස් වර්ධනය වෙන ගොරක මත, සියඹල මත පුස් වර්ධනය වෙනවා, දෙහි මත පුස් වර්ධනය වෙනවා. එහෙනම් මෙන්න මේවට අපිට මේ ගොරක භාවිතා කරලා හදන ගොරක පේස්ට් වගේ නිෂ්පාදන වලට, සියඹල භාවිතා කරලා හදන සියඹල පේස්ට් වගේ නිෂ්පාදන වලට, ඒ වගේම අපිට නේද දෙහි භාවිතා කරලා හදන ලුණු දෙහි වගේ නිෂ්පාදන වලට අපිට ඒවට මෙන්න මේ විශේෂයෙන්ම මේ ඒවට අපිට සෝඩියම් බෙන්සෝයේට් නැත්නම් බෙන්සෝයේට් පුස්කුඩු කියනවා එකතු කරන්න පුළුවන්. ඒවා පුස් කරනවා. සමහර ශුද්ධජීවි මේ බලන්නකො. ප්‍රතිශුද්ධජීවී කාරක. අන්න එතකොට මේ ෆංගස් එකක් කියන්නේ ශුද්ධජීවී. එහෙනම් ප්‍රතිශුද්ධජීවී කාරකයක් විදියට ශුද්ධජීවීන් වර්ධනය අඩාල කරන ප්‍රතිශුද්ධජීවීන් ප්‍රතිජීවක ප්‍රතිශුද්ධජීවී කාරකයක් විදියට මේ බලන්න. ප්‍රතිශුද්ධජීවී කාරකයක් විදියට ශුද්ධජීවී වර්ධනයේ බැක්ටීරියා සමාවෙන්න අර මේ අපි අම්ල සහිත ආහාරවල ආම්ලිකතාවය වැඩි ආහාරවල අපිට දිලීර වර්ධනය පුස් වර්ධනය වළක්වා ගැනීම සඳහා බෙන්සෝයේට් භාවිතා කරන්න පුළුවන්, නයිට්‍රයිට් තියෙනවා, සෝබේට් වගේ භාවිතා කරන්න පුළුවන්. කවුද එතකොට? ප්‍රතිශුද්ධ ජීවී කාරක. විභාගයට අනිවාර්යෙන් අහයි ප්‍රතිශුද්ධ ජීවී කාරක කවුද කියලා ඇහුවොත් අනිවාර්යෙන්ම ලියන්න බෙන්සෝයේට්, නයිට්‍රයිට්, සෝබේට්. කවුද පුතේ? බෙන්සෝයේට් පුස්කුඩු. මේ සෝඩියම් බෙන්සෝයේට් කියන කෙනා පුස්කුඩු කියලා සාමාන්‍ය ව්‍යවහාරය අපි කියනවා. කේක් නිෂ්පාදනය කරනකොට එහෙම විවිධ මේ පුස්කාම වළක්වා ගන්න මේවා එකතු කරනවා. ගොරක පේස්ට් එක හදනකොට, සියඹල පේස්ට් එක හදනකොට මේවා එකතු කරනවා. පුස්කුඩු එකතු කරනවා. විවිධ ආහාර වර්ග සකස් කරනකොට මේ පුස්කුඩු එක ශුද්ධජීවී ප්‍රතිශුද්ධජීවී කාරකයක් විදිහට පුස්කෑම වළක්වා ගන්න ප්‍රධාන වශයෙන් මේ බෙන්සෝයේට්, සෝඩියම් බෙන්සෝයේට් එකතු කරනවා. බෙන්සෝයේට්, නයිට්‍රයිට් සහ සෝබේට් කියන්නේ පුතේ මෙන්න මේ ප්‍රතිශුද්ධජීවී කාරක කියලා මතක තියාගන්න. කවුද පුතේ? ප්‍රතිශුද්ධජීවී කාරකයෝ. right? අපි යමු දුම් ගැසීමටත් යමු පුතේ. ඊළඟ ක්‍රියාවලිය මේ රසායනික පරිරක්ෂණ ක්‍රමවල ඊළඟ ක්‍රියාවලිය. මේ රසායනික පරිරක්ෂණ ක්‍රියාවල පළවෙනි ක්‍රියාවලිය අපි කතා කරේ මේ පරිරක්ෂක එකතු කිරීම. ඊළඟ අපි කතා කරන රසායනික පරිරක්ෂණ ක්‍රමවල දෙවෙනි එක අපි කතා කරන්න යන්නේ දුම් ගැසීමට යනවා. අපි යමු දුම් ගැසීමට. මේක සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රමවේදයක් අතීතයේ ඉඳන් සිදු කරන ලද නේද පුතේ? අපේ ගැමි ගෙවල් වල මේ උයන තැන නේද පුතේ ආහාර පිසීම සඳහා භාවිතා කරන කුස්සියේ නේද පුතේ මේ ලිප අසල ලිපට ඉහළින් මේ මැස්සක් සකස් කරලා තියෙනවා. ඉතින් ওই මැස්සේ දාගෙන විවිධ දේවල් අර බීම් මාල් නේද දරුවනේ මේ ඉදන්නේ මේ වියලා ගැනීම සිදු කරනවානේ. අවශ්‍ය දේවල් වේවා ගැනීම සිදු කරන දුමේ මැස්සේ දාලා තමයි. දැන් ওই වැව් කරවල ඒ වගේ දේවල් සමහරවිට දුමේ වේලපු කරවල කියලා කියනවා. නේද? ඉතින් මාස් නේද පුතේ අරනේ. එතකොට මස් ඒ වගේ වියලා ගන්න පුළුවන්. අපිට කරවල මාළු ඒ ආකාරයට වියලා ගන්න පුළුවන් පුතේ. නේද? ඉතින් ගෙවල් වල අපිට නොයෙකුත් දේවල් අපිට මේ ආහාරවල ආහාර විදිහට යොදා ගන්න පුළුවන් දේවල් මේ ආකාරයට දුමේ වේලන්න පුළුවන්. ඒ වගේම අව්වේ වේලනවා පුතේ. අව්වේ වේලනවා. සූර්යාලෝකයේ වේලනවා නේද පුතේ? සූර්යාලෝකයට නිරාවරණය කළා වියලා ගැනීම සිදු කර ගන්න පුළුවන්. ඉතින් ඒක මේ වියලීමට අදාළව අපිට කිව්වට සූර්යාලෝකයේ යටතේ වියලීම මේ දුම් ගැසීම ගැන කතා කරනකොට පුතේ අපිට සූර්යාලෝකයේ වියලීම අපි කතා කරන්නේ මේ දුම් ගැසීම අර දුමේ වියලීමට ඒ කියන්නේ මැස්සේ දුම් මැස්සේ වේලනට අමතරව මේ විවිධ දර කුරුඳු දර භාවිතා කරලා වේලනොත් ඔබට මතක ඇති. right? හරි කුරුඳු ද මේ දුමේ වේලීම කතා කරන්නේ වියලීම ගැන කතා කරනකොට අපිට ඒකට සූර්යාලෝකයේ මගින් වියලීම කියන්න බැහැනේ නේද උදේ පුතේ? දුමේ වේලීම කියන්න පුළුවන්. ඒතකොට මේ වියලීම සඳහා විවිධ මේ ශාක කොටස් යොදා ගන්නවා. කුරුඳු දර යොදාගෙන මේ දුම් ගැසීම සිදු කරනවා. දුම් ගැසීම සඳහා පුතේ
ගෙවල් වල උයනකොට දැන් මතක තියාගන්න ඕනේ මේ දුම් ගැසීමත් ඒක එක්තරා මේ දැන් සමහර දුම් වල මේ සමහර දේවල් තියෙනවා මේ විෂ රසායනික ද්‍රව්‍ය ඉතාමත් විෂ සහිත රසායනික නිකුත් කරන දේවල් තියෙනවා. නමුත් මේකදී විශේෂයෙන්ම මතක තියාගන්න ඒක විශේෂයෙන් කියන්න ඕනේ මේ දුම් ගැසීමේදී අපි ඒ සඳහා යොදා ගන්නා මේ ශාක දව තෝරා ගන්නවා විශේෂයෙන්ම කුරුඳු දර මගින් දුම් ගැසීම සිදු කරනවා. කුරුඳු දර මගින්. ඒ වගේම මේ අතීතයේ ඉඳන් කරාර අපි එක්විය වගේ ගෙදර මැස්සක් තියෙනවා උඩ. ඒ මැස්සේ තියලා අවශ්‍ය දුමෙන් වේලා ගැනීම සිදු කරනවා. ආහාර ද්‍රව්‍ය වේල ගන්න අවශ්‍යව අර මේ අපේ ගෙදර ලිප ගැමි ගෙවල් වල ලිප සකස් කරලා ලිපට ඉහළින් තියෙන පුතේ චිමිනිය තියෙනවා. චිමිනියෙන් දුම් ඉවත් වෙලා යන තැන ඒ අසල පහලින් ලිපට යම් ප්‍රමාණයක් ඉහළින් මැස්සක් ගහලා ඒ මැස්සේ දාලා දුම් මැස්සක් කියලා අපි කියන්නේ. එහෙම වේලීම සිදු කරනවා. එහෙම නැත්නම් අපි විශේෂයෙන්ම දන්නවා මේ නවීන තාක්ෂණික ක්‍රමශිල්ප භාවිතා කරලා මේ වියලීම සිදු කරනවා පුතේ. මේ වියලීම නෙමෙයි දුම් ගැසීම සිදු කරනවා. සමායන්න දුම් ගැසීම සිදු කරනවා පුතේ. දුම් ගැසීම මගිනුත් අර ජල ප්‍රමාණය අඩු කරලා මේ යම් ප්‍රමාණයකට වියලීමක් සිද්ධ වෙනවා. ආහාරයට මේ දුම් වල තියෙන රසායනික ද්‍රව්‍ය මගින් රසයක් ඇති වෙනවා. නේද? ආහාර පරිරක්ෂණයක් වෙනවා. රයිට් අපි බලමු කියලා බලමු පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා කතා කරලා එක ක්‍රමවේදය පිළිබඳව බලමු. මේ දුම් ගැසීම පුතේ පටල ගන්න එපා. සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රමවේදයක් පුතේ මේක. ඒ කියන්නේ අතීතයේ සිට පැවතෙන ක්‍රමවේදයක් නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා මේ දුම් ගැසීමේ ක්‍රියාවලිය මගින් පුතේ අද වෙනකොට ආහාර පරිරක්ෂණය සිදු කරනවා. රයිට්. මෙයා සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රමවේදයක්. හරි? වෙනත් පැනක් ගමු අපි. දුම් ගැසීම කෙනෙක් කියන පුතේ මෙයා සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රමවේදයක් පුතේ. අතීතයේදී මස් පරිරක්ෂණය සඳහා ආදිවාසීන් මෙම පරිරක්ෂණ ක්‍රමය භාවිතා කර ඇත. දුමේ වේලනවා. දැන් ඔය මේ විශේෂයෙන්ම දැන් ඔය ලංකාවේ වියලි කලාපයේ උතුරු මැද පළාත පොළොන්නරු අනුරාධපුර වගේ ප්‍රදේශවල මේ කරවල දුමේ වේලනවා. ඒ කියන්නේ වැව් මාළු, ෆ්‍රෙෂ් වෝටර් මාළු, රයිට්? ෆ්‍රෙෂ් වෝටර් ෆිෂ්ලා අපි කියන්නේ මේ මිරිදිය මත්ස්‍යයන් දරුවනේ ඒගොල්ලන්ට මේ අස්වැන්න මත්ස්‍ය අස්වැන්න අතිරික්ත අස්වැන්නක් තියෙනකොට මේගොල්ලෝ වැඩිපුර අලෙවි කරලා ඉතුරු වෙන මේ අස්වැන්න මොකද කරන්නේ වේලනවා පුතේ. ඉතින් දුමේ වේලු කරවල කියලා විශේෂයෙන් මේ වීලි කලාපීය ප්‍රදේශවල දැක ගන්න පුළුවන්. ඔබට මේ පළාතවල ගමන් කරොත් මිලදී ගන්න පුළුවන්. ඉතාමත් රසවත් අමුයෙන් කන්න පුළුවන්. මේ කටු අයින් කරලා ගලවලා අමුයෙන් උනත් කන්න පුළුවන්. ඒක යම් මට්ටමකට පිසීමක් සිදු වෙනවනේ පුතේ මේ දුම් ගැසීමේදී නේද? ඒතෝ ඒක මේ අමුයෙන් උනත් කන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදර ගිහලා හදලා තෙල් දාලා සකස් කරලා ගන්නවා. ඉතාම රසවත්. ඒ සඳහා කැමති අය ගොඩාක් ඉන්නවා. හොඳ ඉල්ලුමකුත් තියෙනවා මේ දුමේ වේලපු කරවල කියලා. දුම් ගහලා දුමේ වේලපු කරවල දුම් ගැසීම මගින්. එතකොට මේ අතීතයේ ඉඳන් මේ කරවල වගේම මේ එන මාළු වේල ගන්න වගේම මේ මස් පරිරක්ෂණය සඳහා ආදිවාසීන් වැඩි ජනතාව අපේ මේ පරිරක්ෂණ ක්‍රමේ භාවිතා කරලා තියෙනවා. ඉතින් මෙන්න අපි අර කතා කරපු දුවේ පුතේ මේ දුම් වල අන්තර්ගත තාර ෆීනෝල් ඒ වගේම ඇල්ඩිහයිඩ් හරි ආහාර මතු පිට තැම්පත් වීමෙන් ආරක්ෂක පටලයක් ගොඩනැගීමෙන් ශුද්‍රජීවී ආසාදන වළකිනවා. මේ බලන්නකො. අන්න බලන්න මේ තියෙන රසායනික මේ දුම් වල අන්තර්ගත තාර ෆීනෝල් ඒ වගේම ඇල්ඩිහයිඩ් නේ ඇල්ඩිහයිඩ් ආහාර මතු පිට තැම්පත් වීමෙන් මේක ඔයගොල්ලෝ ෆීනෝල් ඇල්ඩිහයිඩ් ගැන එහෙම එකතු SFT වලටත් මේ ඉගෙන ගන්න ඕනේ SFT වලටත් ඉගෙන ගන්නවා ෆීනෝල් ඇල්ඩිහයිඩ් ගැන ෆීනෝල් කියපුවාම ඔබට මතකයි මේ බෙන්සීන් යෝතු ස්ථානයට OH කාණ්ඩයක් බැඳලා තියෙන්නේ. එතකොට ඇල්ඩිහයිඩ් ගත්තාම C ඩබල් කාබන්ට දිත්ත බන්ධනයකින් බැඳලා ඔක්සිජන් පරමාණුවක් තියෙනවා නේද? ඊට පස්සේ H අපි ඊට පස්සේ එතන සම්බන්ධ වෙලා තියෙනවානේ ෆීනෝල් රයිට්? හරි. කවුද ඇල්ඩිහයිඩ් කීටෝන නේ? ඒ මේවා මොනවද මේ අපි දන්නවා කාබනික රසායනික සංයෝග. හරි කාබනික සංයෝග. එතකොට මේ දුම් වල අන්තර්ගත මේ තාර ෆීනෝල් සහ ඇල්ඩිහයිඩ් මේ ආහාරයේ ෆුඩ් එකේ මතු පිට සර්ෆේස් එකේ අපි දැන් මේ දුම් ගැසීමට ගන්න ආහාරයේ මස් හරි මොන හරි අපි ගන්න ආහාරයක මේ මතු පිට සර්ෆේස් එකේ ඒවා දුම් වල අන්තර්ගත මේ තාර ෆීනෝල් ඒ වගේම ඇල්ඩිහයිඩ් මේ ආහාර මතු පිට තැම්පත් වෙලා පුතේ ආරක්ෂක පටලයක් ලෙස ඒක ක්‍රියා කරනවා. හරි ආරක්ෂක පටලයක් ගොඩනැගීමෙන් මොකද මේ ආහාරය ශුද්‍රජීවී ආසාදන වලින් වළක්වා ගැනීම සිදු වෙනවා. ආහාරය මොකද වෙන්නේ පුතේ? ශුද්‍රජීවී ආසාදන වලින් වළක්වා ගැනීම සිදු කරනවා. ඒකයි ඒකේ මතක තියාගන්න ඕනේ කරුණ. හරි. මේ ෆීනෝලික සංයෝග බැක්ටීරියා නාශකයක් වගේම ප්‍රතිඔක්සිකාරකයක් ලෙස හැසිරීමෙන් මුඩුවීම පාලනය කරනවා.
අර මස් මාළු මේවා ආහාර මුඩු වෙන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරොත්නේ ඔක්සිජන් එක මුඩු වීම සඳහා මේ ඔක්සිජන් දායක වෙනවනේ මුඩු වුණොත් අප්‍රසන්න ගන්ධයක් සහ අප්‍රසන්න රසයක් නේ අප්පෝ මුඩුයි මුඩු රහයි කියන්නේ අපි කියන්නේ පොල් තෙල් මුඩු වෙලා මේ කෑව මුඩු වෙලා කෑම මුඩු රහයි කියලා මේවා මුඩු වෙලා කියලා මේ මුඩු වෙන්නේ මේවා මත ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරොත් එකතු වුණොත් එහෙනම් මේ විශේෂයෙන්ම මේ ෆීනෝලික සංයෝග පුතේ බැක්ටීරියා නාශකයක් විදිහට වගේම මේ ආහාරයේ මත තියෙන මතු පිට මේ තියෙන ආවරණයක් විදිහට තියෙන මේ ෆීනෝලික සංයෝග බැක්ටීරියා නාශකයක් වගේම ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ප්‍රතිඔක්සිකාරකයක් මොකද කරන්නේ ඔක්සිකරණය සිදු වෙන එක වළක්වනවා ආහාරයක් ඔක්සිකරණය වෙන එක වළක්වන කෙනෙක් තමයි ප්‍රතිඔක්සිකාරකයෙක් කියන්නේ ප්‍රතිශුද්ධජීවී කාරකයක් කියන්නේ මොකද්ද? ශුද්ධජීවීන්ට ඇතුල් වෙන්න බාධාවක් ඇතුල් වෙන්න දෙන්නේ නැති කෙනෙක් ප්‍රතිශුද්ධජීවිකයෙක් ජීවියෙක් කියන්නේ. ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරනවා කියන්නේ එයා හරහා එයා ඔක්සිජන්ට එකතු වෙන්න දෙන්නේ ආහාරයට ඔක්සිකරණය වීම වළක්වලා දෙනවා යා. එහෙනම් ඒක වැළැක්වීමෙන් මොකද වෙන්නේ? ආහාර මුඩු වීම පාලනය කරගන්නත් පුළුවන්. ආහාර මුඩු වීම පාලනය කරගන්නත් පුළුවන්. රයිට්? ඒකයි කියන්නේ. බලන්න මෙම ෆීනෝලික සංයෝග බැක්ටීරියා නාශකයක් මෙන්ම ප්‍රතිඔක්සිකාරකයක් ලෙස හැසිරීමෙන් මුඩුවීම පාලනය කරනවා. මේ ෆීනෝලික සංයෝග පුතේ බැක්ටීරියා නාශකයක් විදිහට ක්‍රියා කරන නිසා ආහාරයේ බැක්ටීරියා ආසාදනයෙන් වළකිනවා. ඒ වගේම එයා ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කිරීම නිසා මුඩුවීමනුත් ආරක්ෂා වෙනවා. මුඩුවීම පාලනය කරනවා. හැබැයි මේ දුම්වල පවතින සුවිශේෂී රසායනික සංයෝග පිළිකාකාරක වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න ඕනේ. හරි. මේ දුම්වල පවතින මේ සුවිශේෂී රසායනික සංයෝග පිළිකාකාරකයි. මලකෙලිය එහෙනම් කොහොමද මේ දුම් ගහපු ආහාර අනුභව කරන්නේ? එහෙනම් පිළිකා හැදෙන්න පුළුවන් නේ. ඉතින් අන්න බලන්න ඒකත් ක්‍රමානුකූල තත්ත්වයට සිදු කරන්න ඕනේ. බලමු ඒකට පිළියම මොකද්ද කියලා. එහෙනම් මේ දුම්වල පවතින මේ සුවිශේෂිත රසායනික සංයෝග කාසිනෝජන් වෙන්න පුළුවන්. කියන්නේ මොනවද? පිළිකාකාරක වෙන්න පුළුවන් පුතේ. දුමෙහි උෂ්ණත්වය සෙල්සියස් 150ට. දුම්වල ටෙම්පරේචර් එක පුතේ දුම්වල උෂ්ණත්වය පුතේ සෙල්සියස් අංශක 150ට තබා ගැනීමෙන් මෙම අහිතකර තත්ත්වය මග හරවා ගත හැක. අන්න බලන්න දුම්වල තියෙන සුවිශේෂී රසායනික සංයෝග පිළිකාකාරක වෙනවලු. මෙන්න මේ පිළිකාකාරක වන තත්ත්වය මග හරව ගන්න පුළුවන්ලු පුතේ මොකක් කිරීමෙන්ද? දුමෙහි උෂ්ණත්වය 150යි සෙල්සියස්ට තබා ගැනීමෙන් මෙම අහිතකර තත්ත්වය මග හරවා ගත හැක. මේ අහිතකර තත්ත්වය මග හරව ගන්න පුළුවන්ලු පුතේ මේ අපි දුම් ගැසීමේදී මේ දුම්වල උෂ්ණත්වය සෙල්සියස් 150ට තබා ගැනීමෙන් මෙම අහිතකර තත්ත්ව මග හරවා ගත හැකි. නම් මතක තියාගන්න ඒ ආහාර අනුභවයේදීත් අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. මෙන්න මේ ආකාරයට නිෂ්පාදනය කරපු ආහාර තමයි පවත්වා ගැනීම ආහාරයට ගැනීමට සුදුසු වෙන්නේ. හොඳයි පුතේ අපි මේ රසායනික ආහාර පරිරක්ෂණය ගැනයි දුවේ පුතේ කතා කරේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක ඉදිරි ආහාර පරිරක්ෂණ ක්‍රම ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.